සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ වප් මස අවතෙලස්වක නම් පිතිලත් කුජ දින හෙවත් විවාහාරික වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 2021ක් වූ නොවැම්බර් මස දෙවන අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7ට උදාවන මේ මොහොතේ ලෝකේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවුම ඔස්සේ මේ එකතු වී සිටින්නේ සුපුරුදු පරිදි පෙරදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයේ මගින් සංවිධානය කෙරෙන නිසල චිත්ත භාවනා වැඩසටහන් මාලාවේ 5 වන වැඩසටහන සමගයි. ඉතින් පසුගිය දවස්වල වගේම අද දවසෙත් විශේෂයෙන්ම වැඩසටහන ආරම්භයට මත්තෙන් සියලුම දෙනාට මතක් කර සිටින්නේ අතරම අද වැඩසටහන සමගත් සජීවීව අප සමග එක්වීම ඔබට කළ හැකිනම් ඒ වඩාත් යෝග්‍යයි කියන කාරණාව. ඉතින් ඒත් එක්කම ඒ විශේෂ නිවේදනයක් සමගම සුපුරුදු පරිදි මීළඟට අපගේ වැඩසටහන හා එක් වී සිටින ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුනා ගනිමු. ඉතින් සුපුරුදු පරිදි අප වැඩසටහන සමග අද දිනේත් සම්බන්ධ වී සිටිනවා. අපේ වැඩසටහන සමග අපේ වැඩසටහනට මාර්ගෝපදේශකත්වයෙන් නිබන්ධව සපයමින් අපගේ ආරාධනය නිරන්තරයෙන් ඉතාමත් කැමැත්තෙන් බාර අරගෙන අපේ භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වන නම කියන්නට අවසරයි. ත්‍රිපිටකාචාර්යාභිදාන පූජ්‍ය ආචාර්ය වත්තේගම සුභාවී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපගේ ගෞරවනීය ආරාධනය නොපැකිලිව කාරුණිකව පිළිගෙන ඒ ගම්භීර වූ භාවනා මාර්ගය අපට වටහා ගත හැකි අන්දමින් විස්තර කර දෙමින් පැහැදිලි කර දෙමින් ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිතවලට සැනසීම පිණිසම අපට අවබෝධ කිරීමෙහිලා කැපවන්නා වූ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගනු ලබනවා. එසේම අද දිනේ මේ උතුම් වැඩසටහන හා එක්වන අප විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආචාර්ය මහාචාර්යවරුන් ඒ වගේම අප විශ්වවිද්‍යාලය හා එක්ව කටයුතු කරන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල මහත්ම මහත්මීන් ඒ වගේම වෙනත් අනිකුත් විශ්වවිද්‍යාල වලින් අපගේ වැඩසටහන හා සම්බන්ධ වී සිටින ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු අප විශ්වවිද්‍යාලයේත් ඒ වගේම අනිකුත් විශ්වවිද්‍යාලවලත් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ඉතාමත් කාරුණිකව අද වැඩසටහනට පිළිගනු ලබනවා. එසේනම් සත්පුරුෂ හිතවතුනි මාත් සමගම ගාථා සජ්ජායනය කරමින් සුපුරුදු පරිදි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. ඕකාස බන්ධාමි භන්තේ ඕකාස භාරත්ත යේන කතං සබ්භං අච්චයං කමත මේ භන්තේ මාං කමිතං සාදු ඕකාස කමාමි භන්තේ සුපතේවා සංසමේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේ නිසල චිත්ත භාවනා වැඩසටහන සඳහා බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ වැඩසටහන ආරම්භ කරනමින් පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේට ආරාධනය කර සිටිනවා. අවසරයි ස්වාමීනි. සුපතේවා. තෙරුවන් සරණයි කාරුණික පින්වත් දරුදරියන් හැමදෙනාම. ඒ වගේම විශ්වවිද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ සිටින ආචාර්ය මහාචාර්ය මහත්මී ඒ වගේම වැඩසටහන සඳහා සහභාගී වන සියලු දෙනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් හැම දිනකටම යහපතක්ම වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද කරමු. කාරුණික පින්වත්නි, අද දවසේදීත් අපි මේ වැඩසටහන සිද්ධ කරගන්න යන්නට බලාපොරොත්තු වෙනවා. අපි දැනට වැඩසටහන් කීපයක් තුළදීම
අපි එකම පිළිවෙලකට තමයි එන්නේ. මේ වැඩසටහන් මාලාවේදී අපි පළමුවෙන්ම අපි කායානුපස්සනාව වෙන මේ ඉරියාපත කොටස. නැත්නම් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව අපි සිහියට නංවාගෙන ඊනනතුරු අපි ගැඹුරු හුස්ම විනාඩි කිහිපයක් පුරුදු පුහුණු කරලා ඊට පස්සේ අපි මේ ආනාපාන සතිය කියන හුස්ම ගැනීම පිටවීම පිළිබඳව තියෙන සිහිය පවත්වාගෙන යාම සඳහා තියෙන භාවනා පිළිවෙල තමයි අපි මේ තාක්කල් පුරුදු කරගෙන එන්නේ. මම හිතනවා මම කල්පනා කරනවා මේ පින්නතුන් මේ සති දෙකක් ඇතුළත මේ දේවල් පුළුවන් ආකාරයට පුරුදු පුහුණු කරනවා ඇති කියලා. පින්වත් දරු දැරියනි මහත්මීනි පුහුණුව තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන ප්‍රධානම දේ. තමන් ඉගෙන ගන්න යමක්ද මේ බුද්ධ ශාසනයේ ඒක ප්‍රායෝගිකත්වයෙන් තොරව බුද්ධ ශාසනයේ තියෙන්නේ එහෙම නොවුනොත් වෙන්නේ නිකම් දර්ශනයක් පමණක් ඉතිරි වෙන තත්ත්වයක් එන්නට පුළුවන්. ඒක නිසා මේ අහන ධර්මයන් මේ අහන විශේෂයෙන්ම මේ භාවනා මාර්ගයන් පුහුණුව තුලම තමයි දියුණු වෙන්නේ. සාමාන්‍යයෙන් අපි හරි දක්ෂයි සිතුවිලිත් සමග කාලය ගත කරන්න. අපි හරි ආසයි දේවල් සිහිනමවන්න. අපි කල්පනා කරන්න ආසයි. නමුත් ප්‍රායෝගිකත්වයේදී මොකද වෙන්නේ මේ දේවල් නැති වුණොත් එහෙම ඒ සිතුවිලි ඒ හිතන දේවල් කල්පනා කරන දේවල් ප්‍රාර්ථනාවල් බුදු සිතුවිලි බවට පත් වෙන. කියන්නේ තනිකර සිතුවිලි ගොඩක් විතරයි. එතනින් එහාට ක්‍රියාත්මක වීමක් නැහැ. ඉතින් ඒක නිසා පින්වත් දරුදරියනේ මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් මිසක් සිතුවිලි විතරක් සිතුවිලි අතරේ විතරක් රඳන එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේක සති ගානක් තිස්සේ අපි කියලා දීපු දේවල් ඔයත් ප්‍රායෝගිකව පුළුවන් ආකාරයෙන් කරගෙන යන්නට ඕන. දැන් කරගෙන ගියොත් හොඳයි කියලා අපිට කියන්න බෑ. මේක කරගෙන යන්න ඕන. දරුවනි අපි කැමති දේවලුත් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා. සමහර දේවා අපි කරන්න අකමැති. සමහර දේවල් කැමති. ඊළඟ මේ ලෝකේ තියෙනවා කළ යුතු දේවල් නොකළ යුතු දේවල් කියලා. ඉතින් අපි කැමති අපි ආසදේ කරන්නත් ආස නැති දේවල් නොකර ඉන්න. කළ යුතු දේවල් කියලා තියෙනවා. වල ප්‍රශ්නයක් තියෙනවා සමහර කළ යුතු දේවල් අපි කැමති දේවල් නෙවෙයි. සමහර කළ යුතු දේවල් තියෙනවා අපි අකමැති දේවල්. සමහරට නොකළ යුතු දේවල් තියෙනවා අපි කැමති දේවල්. මෙන්න මෙතන තමයි අපිට තියෙන ගැටලුව වෙන්නේ මොකද්ද? දැන් අපි කොහොමද අපි කැමති නෑ හැබැයි කළ යුතුයි. දැන් විශේෂයෙන්ම ඔය දරුවන්ගේ විශේෂයෙන්ම පාඩම් කටයුතු. මේවා ඉතින් අකමැති වෙන්න පුළුවන්. නමුත් ඉතින් කළ යුතුයි. ඇතැම් වෙලාවට ගුරු බවතුන්ගේ ආචාර්ය මහාචාර්ය මහත්මීනුත් සමහර වෙලාවට තේරෙනවා ඇති. මේ සමහරලාවට උගන්වනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඉතින් සමහරලාවට සමහර වෙලාවට බොහෝ වෙලාවට ප්‍රියතාවෙන් යනවා. ඉතින් සමහර දවස් තියෙනවා ඕක ප්‍රිය නැහැ ඒ උගන්වීම් කටයුතු. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අපි අකමැති කියලා එදා දවස් අපිට බෑ හරි අකමැති කියලා අපිට කතාරින්න බෑනේ. ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ තමයි මොකද වෙන්නේ පින්වත් දරුදැරියන්නේ මහත්මයාණනි මේ භාවනාව කියන එකත් සමහරවිට අපි පටන් ගත්තට මොකද වෙන්නේ? මේ කරගෙන යන්න ප්‍රිය නැහැ. ඊයේ ප්‍රිය නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේක කරගෙන යන්න බෑයි කියලා හිතනවා. මොකද මේ හිත එක තැනක රඳන්නේ නැහැනේ. ඒ රඳන්නේ නැති හින්දා මොකද වෙන්නේ? ඕන් අපිට එනවා ප්‍රශ්නයක්. ඔන්න අපිට ඒක ප්‍රිය නැහැ. ඇයි මේ භාවනාව මිහිරි හැටියට තේරෙන්නේ නැහැ. පින්වත්නි භාවනාව මිහිරි හැටියට තේරෙන්න කලක් පුරුදු කරන්න. කලක් පුරුදු කරගෙන යනකොට මොකද වෙන්නේ? මේ හිතේ සංසුන් භාවයේ එන්න මොකද වෙන්නේ? අන්න එතකොට තමයි භාවනාව ප්‍රිය වෙන්නේ. හැබැයි ඊට කලින් මොකද වෙන්නේ? නැත්නම් වෙලාවට භාවනාව ප්‍රිය වෙන්නේ නැහැ. ඉතින් නමුත් මොකද වෙන්නේ? අපි දන්නවා මේක මුල් කාලේ ප්‍රිය නැහැ කියලා සමහරවිට. ප්‍රිය නැත්තේ වෙන මොනවත් නිසා නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම තමන්ගේ හිත භාවනාවත් එක්ක රඳන්නේ. එතකොට අපිට හිතෙනවා මේක කරන්න බැරි වැඩක්. මේක නම් මට නම් කරන්න බෑ කියලා හිතනවා. ඒක හැටියක්.
ඒක ඇවිල්ලා ඔය පින්වත් දරු දැරියන් මහත්මීන් තරම් නෙවෙයි ඇවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාගෙත් මුල් කාලවලදී මොකද වෙන්නේ? අනේ මේක බෑ කියලා හිතන අවස්ථාවක් තියෙනවා භික්ෂුන්ට. දැන් භික්ෂුන් එන්නෙම භාවනා කරන්නනේ හරිනම් පැවිද්දට එන්නෙම මේ ධර්ම මාර්ගය වඩන්න. ඉතින් ආවත් මොකද වෙන්නේ? බෑ කියලා හිතන. ඒක තමයි හිතේ හැටි. මොකද හිත එක විදිහකට තියෙන්නේ නෑ එයාට ප්‍රිය දේවල් විතරක් අල්ලගෙන යන්න හදනවා අප්‍රිය දේවල් අතාරින්න හදනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙන නිසා තමයි අපිට මොකද වෙන්නේ? වීර්යයෙන් යුක්තව මේක උත්සාහයෙන් යුක්තව අදිෂ්ඨානශීලීව කරගෙන යන්නට ඕනේ. අපිට අදිෂ්ඨානයන් ගොඩක් වෙලාවට ගොඩ නගා ගන්න වෙන්නේ අපිට කරන්න ඕනි. හැබැයි සමාට හිත හදා ගන්න අපහසු. ඒ සඳහා වීර්ය මදි වෙලාවට මොකද වෙන්නේ? අනේ ඉතින් අපිට මෙන්න මේ අදිෂ්ඨානය කියන ධර්මතාවය බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වත් දරු දැරියනේ මහත්මීනි අද දවසේදීත් අපි බොහෝම අදිෂ්ඨානශීලීව අපි පළවෙනි කොටස අපි භාවනා මාර්ගයේ ප්‍රායෝගිකව සිද්ධ කරන වෙලාවට දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා අපි මේ වෙලාවේදී මේ පින්වත් දරු දැරියන් මේ පින්වත් හැමදෙනාම බොහෝම හොඳින් තමන් ඉඳගෙන ඉන්න ආසනයේ හොඳට ඉඳගන්න. බොහොම හොඳට ඉඳගෙන අපි අපේ පළමුවෙන්ම ඉරියාපත කොටසින් එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව් පිළිබඳව සිහිය උපදවාගෙන ඉන්පසු ගැඹුරු හුස්ම තුලින් ඊට පස්සේ ආනාපාන සතියේ පියවර දක්වා යන්න. ඉස්සර වගේ බොහෝ වේලාවක් මම මේ ඉරියාපත කොටසේදී බොහෝ වේලාවක් ඒ සඳහා යොමු කරන්න අදහසක් නැහැ. මොකද මේ වෙනකොට වැඩසටහන් 5ක් විතර කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒකෙන් දැන් මාස 2කට වඩා මේක කරලා තියෙන්නට ඕනේ. එතකොට මොකද වෙන්නේ? මාස 2කටත් වඩා මාස 3කට කිට්ටු වෙන්නට දැන් මේ වැඩසටහන කරගෙන යනවා. එතකොට මාස 3ක් ඇතුළත වගේ තමන්ගේ දක්ෂතාවයන් හදාගෙන තියෙන්නට ඕනේ. මේ ඉරියාපත කොටස පිළිබඳව ඉක්මනින් සිහිය උපදවා ගන්නට තරම්. ඉතින් අපි අපේක්ෂා කරනවා මේ පින්වත් දරු දැරියන් එහෙම කරලා ඇති කියන සංකල්පය එහෙම නැත්නම් ඇති කියන නිගමනයක් උඩ තමයි අපි මේ දේවල් මෙහෙවන්නේ. ඉතින් ඒක නිසා අපි පළමුවෙන්ම ඉරියාපත කොටස පිළිබඳව සිහිය උපදවා ගමු. අපි හැබැයි දීර්ඝ වශයෙන් විග්‍රහ කරන්නේ පෙර පරිදි. නමුත් කෙටියෙන් විග්‍රහ කරලා ඊට පස්සේ අපි ඊළඟ පියවර කරා යනවා. හොඳයි පින්වත් දරු දැරියනි මහත්මීනි මේ වෙලාවේදී හැමදෙනාම තමන්ගේ හොඳට ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී බොහෝම හොඳින් කය තැම්පත් කරගෙන මේ ශරීරය හොඳට තැම්පත් කරගෙන පළවෙනිම දේ තමයි කල්පනා කරන්නට ඕනේ මේ ශරීරය කිසිම විදිහක සැලවීමකට ලක් කරන්නේ නැහැයි කියන අදිෂ්ඨානයක් හැමදෙනාම ගන්නට ඕනේ. මේ ශරීරය අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව මේ වෙලාව වෙනස් කරගන්නේ නැතුව කයේ ඉරියව් වෙනස් කරන්නේ නැතුව ඉන්නවා කියලා මේ වෙලාවේදී හොඳට හිතා ගන්නට ඕනේ. මම කුමන අවස්ථාවක් ආවත් මොන දෙයක් වුණත් මේ කය මම සැලවීමකට ලක් කරන්නේ නැතුව බොහොම හොඳින් ඉන්නවා කියලා හිතා ගන්නට ඕනේ. හැබැයි ඒකින් කියන්නේ නෑ ඇඟ දැඩි කරගන්න, ඇඟ තද කරගන්න කියනවා නම් නෙමෙයි. ඇඟ හොඳට බුරුලට තියාගන්න. නමුත් හිත තමයි අදිෂ්ඨානයේ ගොඩනගා ගන්නට ඕනේ. එහෙම කරගෙන පින්වත් දරුවනි, පින්නතුනි, අපි මේ වෙලාවේදී පළමුවෙන්ම බාහිර ලෝකයේ තියෙන ශබ්ද පිළිබඳව පොට්ටකට හිත යොමු කරගමු. බාහිරින් එන ශබ්ද මොනවද? මේ වෙලාවේදී ඇතැම් වෙලාවට ගොරවන ශබ්ද හෙන්නට පුළුවන්. ඇතැම් වෙලාවට රැහැයියන්ගේ ශබ්ද හෙන්නට පුළුවන්. විවිධ සත්වයන්ගේ ශබ්ද හෙන්නට පුළුවන්. නැත්නම් gedara මොන හරි ශබ්දයක් වෙන්නටත් පුළුවන්. තමන් විදුලි පංකාවක් දාගෙන ඉන්නවා නම් ඒ විදුලි පංකාවේ ශබ්ද වෙන්නත් පුළුවන්. අපි තප්පර කීපයක් ගමු. පළමුවෙන්ම තමන්ගේ කනට ඇහෙන බාහිර ශබ්ද මොනවාද කියලා පොඩ්ඩක් සිහියෙන් සොයා බලා ගමු.
හොඳයි. බාහිර ශබ්ද පිළිබඳව සිහිය තියාගෙන මේ හිටපු මේ පින්නතුන් මේ වෙලාවේදී මම මේ කියන දේ අහගන්න මගේ කටහඬට බොහෝම හොඳට ශ්‍රවණය කරන්න. මේ වෙලාවේදී බාහිරව තිබිච්ච ශබ්ද පිළිබඳව තිබිච්ච සිහිය අපි මේ වෙලාවේදී මම කතා කරන දෙයට සිත යොමු කරගන්නට පෙළගස්වා ගන්න. බාහිර ලෝකයේ ශබ්ද මේ වෙනකොට වැඩන්නේ නැහැ. දැනට මේ අප විසින් කියන දෙයක් තියෙනවා නම් ඒක බොහෝම හොඳට ශ්‍රවණය කරන්නටයි කියලා අපි මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. පින්නතුනි මේ පින්වත් හැමදෙනාම ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නේ කියන නිගමනය තුලින් අපි මේ විදිහට භාවනාව ආරම්භ කරනවා. මේ කය මේ වෙලාවේදී ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් පවතින්නේ. ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී අපේ හිස බෙල්ලෙන් උඩ හිස කොටස කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන එක බොහෝම හොඳට සිහියට නංවා ගන්න. මේ බෙල්ලෙන් ඉහළ කොටසේ තියෙන හිස කොටස තමන් ඉදිරිය දිහා බලාගෙන ඉන්න. නමුත් ඇස් දෙක පියාගෙන ඉන්න. බෙල්ල නමලද බෙල්ල ඇද වෙලාද මේ පිළිබඳව හොඳ සිහියක් ලබා ගන්න. බොහෝම හොඳින් මෙනෙහි කරන්න තමන්ගේ හිස තියෙන ආකාරය. ඊළඟට තමන්ගේ බෙල්ල තියෙන ආකාරය හොඳට සිහියට නගා ගන්න. තමන්ගේ බෙල්ල ඇද වෙලාද බෙල්ල කෙලින්ද තමන්ගේ බෙල්ල පිළිබඳව බොහෝම හොඳ සිහියක් උත්පාදනය කරගන්නට ඕන. ඊළඟට බෙල්ලෙන් පල්ලෙහා තියෙන උරහිස් දෙක පිළිබඳව පින්නතුනි කල්පනා කරන්න, සිහිය උපදවා ගන්න. තමන්ගේ දකුණු උරහිසත් බොහෝම හොඳට සිහියෙන් උපදවා ගන්න. ඒ උරහිස පවතින ආකාරයේ සිහියට නගා. ඒ වගේම වම් උරහිස තියෙන ආකාරයත් මේ වෙලාවේ සිහියට නගා ගන්න. අපි මේ අනතුරුව තමන්ගේ උරහිස් වලින් එහාට තියෙන විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී දකුණු අත පිළිබඳව සිහියට නංවා ගනිමු. මේ උරහිසේ කෙළවර මේ දකුණු අතේ ආරම්භක ස්ථානයේ ඉඳලා අපි වැලමිට දක්වා තමන්ගේ දකුණු අත තියෙන ආකාරය සිහියට නගා ගන්න. කොයි විදියටද තියෙන්නේ? වැලමිටේ පටන් මැණික් කටුව දක්වා තමන්ගේ අත් දෙක තියෙන්නේ කොහොමද? අපි සතිය මතක් කරා වම් අත උඩ දකුණු අත තියාගෙන ඉන්න භාවනා ඉරියව්වට පැමිණීම තමයි සුදුසුම දේ කියලා. මම හිතනවා මේ පින්නතුන් මේ විදිහට ඇති. තමන්ගේ වම් අත උඩ දකුණු අත තියාගෙන ඉන්න ඕනේ මේ වෙලාවේ. තියාගෙන නැත්නම් සකස ගන්න. එතකොට අපි නැවත වතාවක් දකුණු අතේ තමන්ගේ වැලමිට සිට මැණික් කටුව දක්වා තමන්ගේ දකුණු අත කොයි ආකාරයෙන්ද තියෙන්නේ. බොහොම හොඳින් මෙනෙහි කරගන්න. මැණික් කටුව ගාවින් තමන්ගේ අල්ල ප්‍රදේශය උඩ අතට හැරිලා තියෙන එක තමන්ට සිහි කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දකුණු අතට ස්පර්ශ වෙනවා වම් අත කියන එකත් හොඳට තේරුම් ගන්න. සමස්තයක් විදියට දකුණු අත තිබෙන ආකාරය හොඳට සිහියට නගා ගන්න. ඊළඟට පින්නතුනි තමන්ගේ වම් අතට සිහිය යොමු කරන්න. උරහිසේ සිට වැලමිට දක්වා තියෙන තමන්ගේ අතේ කොටස වම් අතේ කොටස. වැලමිට සිට මැණික් කටුව දක්වා තියෙන කොටස. මැණික් කටුවේ පටන් තමන්ගේ වම් අතේ ඇඟිලි දක්වා තියෙන කොටස. මේ වෙලාවේදී තමන්ට සිහියට නගා ගන්නට පුළුවන් තමන්ගේ වම් අත උඩ තමයි දකුණු අත තියෙන්නේ. අල්ල උඩ අතට තියෙන්නේ. ඇඟිලි ටිකත් උඩ අතට තියෙන්නේ. නමුත් දකුණු අත ඒක උඩ තියෙන්නේ කියලා තමන්ට සිහියට නගා ගන්න පුළුවන්. මේ විදිහට සමස්ත වම් අත තියෙන ආකාරය තමන්ට සිහියට නගා ගන්න පුළුවන්.
ඊළඟට පින්නොත්නි තමන්ගේ බෙල්ලේ පටන් හොඳු නාරකයේ දිගේ පහළට තමන්ගේ පිට ප්‍රදේශයේ පවතින ආකාරයේ සිහියට නගා ගන්න. තමන් හේතු වෙලා නම් ඉන්නේ තමන්ට හේතු වෙලා ඉන්න බව තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ කොන්ද ඉදිරියට නැමිලා මේ භාවනා ඉරියව්ව තුලදී කොන්ද ඉදිරියට නැමිලා ඉදිරියට නැමිච්ච බව තේරුම් ගන්නට පුළුවන්. පින්නති කවුරු හරි කෙනෙක් හේතු වෙලා නම් ඉන්නේ මේ වෙලාවේ ඒ හේතු වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉස්සරහට ගන්න තමන්ගේ කය. කවුරු හරි කොන්ද නමාගෙන නම් ඉන්නේ තමන්ට තේරෙනවා කොන්ද නැමිලා තියෙන්නේ කියලා කොන්ද හොඳ ඍජු කරගන්න. කෙලින් කරගන්න. දැන් තේරෙනවා තමන්ගේ කොන්ද බොහෝමත්ම ඍජුව තියෙන්නේ. මේ කොන්ද නැමෙන්නේ නැතුව ඉදිරියට නැමෙන්නේ නැතුව පැත්තකට නැමෙන්නේ නැතුව බොහෝමත්ම ඍජුව තියෙනවා කියන එක තමන්ට සිහියට නගා ගන්නට පුළුවන්. ඊළඟට පින්වත්නි අපි මේ ඉන ප්‍රදේශයේ පිළිබඳව බොහොම සිහිය උපදවා මේ ඉන ප්‍රදේශයේ තමන්ගේ වම් පාදයේ දකුණු පාදයේ බෙදෙනවා මෙතනින්. ඒත් එකම බලන්න පින්වත්නි තමන්ගේ පසුපස කොටස තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී ස්පර්ශ වෙලා තියෙන්නේ කියන එක සිහියට නගා ගන්න. තමන් ඉඳගෙන ඉන්න පුටුවක නම් මේ පුටුව තමන්ගේ තමන්ට දැනෙනවා. ඒ වගේම තමන් මොන හරි කොට්ටයක නම් ඉඳන් ඉන්නේ මෙට්ටයක නම් ඉඳන් ඉන්නේ ඒ ඉඳගෙන ඉන්න ප්‍රදේශයට ඒ පීඩනය දැනෙනවා. ඒ ස්පර්ශය හොඳට දැනෙනවා. මේක තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ විශේෂම ලක්ෂණය. ඊළඟට පින්නතුනි අපි දකුණු කකුල තමන්ගේ දකුණු පාදයේ පිළිබඳව සිහිය උපදවගමු. ඉනේ පටන් දන හිස් දක්වා කොටස පිළිබඳව බොහෝම හොඳට සිහිය උපදවා ගන්න. තමන් ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී මේ දකුණු පාදයේ ඉනේ සිට දන හිස දක්වා කොටස පිළිබඳව සිහිය උපදවා ගන්න. දන හිසෙන් පහළ කොටස අපිට තේරෙන්නට ඕනේ දන හිස ගාවින් නැමිලා තියෙනවා. වලලු කර දක්වාම ඒ කොටස සිහියට නගා ගන්න. දන හිස ගාවින් නැමිලා මුදන හිසේ සිට වලලු කර දක්වා කොටස බොහොම හොඳට සිහිය උපදවා ගන්න තියෙන ආකාරය. වලලු කරේ ඉඳලා තමන්ගේ පාදයේ තියෙන ආකාරය බොහොමත්ම හොඳින් සිහියට නගා ගන්න. ඒ වගේම පින්වත් දරුවනි අපි වම් පාදයේ ගැනත් බොහොම හොඳට සිහිය උපදවා ගමු. තමන්ගේ වම් පාදය ඉනේ පටන් දන හිස දක්වාම තියෙන කොටසේ තියෙන කොයි ආකාරයකද? දන හිසේ සිට වලලු කර දක්වා කොයි ආකාරයකද පවතින්නේ? වලලු කරේ සිට තමන්ගේ පාදයේ ඉතිරි පාංගිලි දක්වාම තියෙන ආකාරය බොහොම හොඳට සිහියට නගා. මේ විදිහට පින්වත්නි තමන්ගේ සමස්ත ශරීරයේ බැලුවොත් හිස, බෙල්ල, උරහිස, දකුණු අත, වම් අත, පිට ප්‍රදේශය, කොන්ද ප්‍රදේශය. ඒ වගේම තමන්ගේ පසුපස කොටස, දකුණු පාදය, වම් පාදය මේ විදිහට සමස්තයක් විදිහට බලපුවම මේ තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන පිළිබඳව තමන්ට බොහෝම හොඳ සිහියක් උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලදී දැන් තේරෙනවා නම් කොන්ද නැමිලා නම් තියෙන්නේ කොන්ද කෙලින් කරගන්න. වම් අත උඩ දකුණු අත නැත්තම් මේ විදිහට තියාගන්න. මේ විදිහට හොඳට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව බොහෝම හොඳ සිහියක් උපදවා ගන්න. ඊළඟට පින්වත්නි නැවත වතාවක් අපි අපේ හිස ප්‍රදේශයට හිස් මුදුනට අපි සිහිය යොමු කරමු. මේ හිස් මුදුන හොඳට දැනෙන තරමට හරියට ඔළුව අල්ලන්නා වාගේ තමන්ට සිතින් මේ හිස් මුදුන හොඳට දැනුම් තේරුම් ගන්න ප්‍රමාණයට
ඒ හිස් මුදුනට සිහිය යොමු කරගන්න. මේ හිස් මුදුනේ පාත තියෙනවා නළල ප්‍රදේශය. දැන් අපි මේ වෙලාවේ තමන්ගේ නළල පිළිබඳව සිහිය යොමු කරගන්න. නළලට පහළින් පින්වත්නි තමන්ගේ නාසය තියෙනවා. මේ නාසය තියෙනවා. මේ නාසය තමන්ට හොඳට දැනෙන්නට ඕන. මේ නාසයේ පහළ අග්‍රයේ තියෙනවා සිදුරු දෙකක්. මේකෙන් තමයි හුස්ම ඇතුළට ගන්නෙ, හුස්ම හෙලන්නේ. අපි මේ වෙලාවේ අපේ සම්පූර්ණ අවධානය මෙන්න මේ නාස් සිදුරු දෙක කෙරෙහි පවත්වාගෙන තියාගන්න. සිහියෙන් බලනකොට තේරෙනවා හොඳට මේ නාස් කුඩු දෙකින්, නාස් සිදුරු දෙකින් තමයි හුස්ම ඇතුළට එන්නේ, හුස්ම පිට වෙන්නේ. හුස්ම ඇතුළට එන්නේ, හුස්ම පිට වෙන්නේ. හුස්ම ඇතුළට එනවා, පිට වෙනවා. හොඳයි පින්වත්නි, අපි මේ වෙලාවේදී බොහෝම හොඳ ගැඹුරු හුස්මක් අරගෙන අපි ඒක පෙනහළු තුල ටික වෙලාවක් හිර කරගෙන ඉඳලා ඊට පස්සේ අපි ඒ හුස්ම පිට කරමු. මේ විදිහට ගැඹුරු හුස්ම අපි බොහොම කෙටි වෙලාවක් පුරුදු පුහුණු කරමු. හොඳයි පින්වත්නි, මේ වෙලාවේදී මේ ගැඹුරු හුස්ම ගන්න එක නතර කරලා තමන්ගේ සාමාන්‍ය හුස්ම ගන්න විදිහට හුස්ම ඉහළට ගන්න, පහළට හෙලන්න. ගැඹුරු හුස්ම ගන්නවා වගේ අපි හුස්ම තද කරගන්නේ නැහැ, හිර කරගන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අපි හුස්ම ගන්නවා, සාමාන්‍ය විදිහට අපි හුස්ම පිට කරගන්නවා. මේ විදිහට ටික වෙලාවක් ආනාපාන සති භාවනාවේ නිරත වෙමු. තමන්ගේ හුස්ම පිළිබඳවම සිහියෙන් ඉන්න. නාසයෙන් ඇතුළට එන හුස්ම, නාසයෙන් පිට වෙන හුස්ම පිළිබඳව හොඳ සිහියකින් පවත්වාගෙන යන්නට ඕන. හුස්ම පිළිබඳවම බොහෝම සිහියෙන් ඉන්න.
අපේ හමුදුරනේ ඉතාම සුළු බාධා කිරීමක් සිදු කිරීම පිළිබඳව කනගාටු ප්‍රකාශ කරනවා. අපේ හමුදුරනේ හමුදුරන්ගේ කැමරාව අක්‍රිය වෙලායි තියෙන්නේ. වීඩියෝ එක නැවත සක්‍රිය කරන්න පුළුවන් නම් අපේ දායකයන්ට පහසුවක් වෙයි කියලා හිතෙනවා. හොඳයි අපි නැවත වතාවක් අපේ හුස්ම පිළිබඳව නැවත සිහිය උපදවාගෙන කටයුතු කරමු. හුස්ම ගැනීමත් හුස්ම පිට කිරීම පිළිබඳව අපි හොඳ සිහියක් උපදවා ගන්න. තමන්ගේ හුස්ම පිළිබඳවම බොහොම සිහියෙන් ඉන්න. හුස්ම ඇතුළට එනකොට ඇතුළට එන බව දැනගන්න. හුස්ම පිට වෙනකොට පිටම එන බව දැනගන්න. මගේ හුස්ම පිළිබඳව සිහියෙන් ඉන්න. හුස්ම ඇතුළට එනකොට ඇතුළට එන බව දැනගන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බව දැනගන්න. හොඳයි කාර්මික පින්වතුනි, අපි මේ වෙලාවේදී බොහොමත්ම හිමින් ඇස් දෙක අරිමු. අපි මේ වෙලාවේ සාදුකාරය පවත්වනවා. සාදු සාදු සාදු. බොහොම හිමීට ඇස් දෙක අරින්න. හොඳයි. පින්නත් දරුවනි, මම කල්පනා කරනවා පින්නතුනි අපි මම හිතන විදිහට විනාඩි 20කට වඩා කාලයක් මේ භාවනා වර්ග තුනේම අපි ගත කරන්නට යෙදුණා. දැන් මේකෙදි ගොඩක් කට්ටියට එන ප්‍රශ්නයක් තමයි මේ අපි මේ කියන විදිහට කරගෙන යන්න උත්සාහ කරත් විශේෂයෙන්ම ආනාපාන සතියක් තුලදී මේ හුස්ම ඇතුළට එන එකත් පිට වෙන එකත් කියන කාරණා දෙකේදී මොකද වෙන්නේ, සිහිය පවත්වා ගන්නට පොඩ්ඩක්
දුෂ්කර වෙන්නට පුළුවන්. මට මේ ඔය පින්නතුන්ගේ මේ බෞද්ධ සංගමේ පුතාලා මට පණිවිඩයක් එහෙම නැත්නම් එදා ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි අහපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තිබුණේ මේ භාවනා කරගෙන යනකොට මේ අතීතයේ සිද්ධ වෙච්ච දේවල්, අතීතයේ වෙච්ච සිත් රිදවීම්, අතීතයේ වෙච්ච සමහර මතකයන් නිතර තමන්ගේ මනසට එනවා. මේක කොහොමද නවත්තගන්නේ කියන ප්‍රශ්නයක් ආවා. මේකත් ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ ප්‍රශ්නයේ වගේම තමයි මේ අතීතයේ පිළිබඳව තියෙන ප්‍රශ්නේ වගේම තමයි අනාගතයේ පිළිබඳව තියෙන ගැටලුව. අපි ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට අපේ කය මෙතන එක තැනක තිබුණට මොකද වෙන්නේ? මනස විශේෂයෙන්ම අතීතයේ තුලත් අනාගතයේ තුල කියන කාරණා දෙක තුල මේ කාලවල දෙක තුල හැසිරෙන්නට ගොඩක් වෙලාවට උත්සාහ දරනවාමයි. ඒක තමයි මනසේ හැටි. ඒතකොට මනසේ ගොඩක් වෙලාවට එනවා අතීතගත සිදුවීම්. අතීතයේ සිද්ධ වෙච්ච දේවල්. විශේෂයෙන්ම අතීතයේ වෙච්ච නරක. පින්නතුනේ අතීතයේ වෙච්ච හොඳ එච්චර මතක් කරන්නේ නැහැ. ඒක තමයි අපි ගාව තියෙන මේ ලොකු වරද. අතීතයේ කරපු හොඳ දේවල් මතක නැහැ. මොකක් හරි ප්‍රශ්නයක්ම තමයි මතක. මොනවා හරි ගැටලුවක්ම තමයි මතක. මොනවා හරි බැනපු එකක්. Tamanට පහර දුන්න එකක්. Tamanට අලාභයක් වෙච්ච එකක්. Tamanට අයහපතක් වෙච්ච එකක්. Tamanට නපුරුකමක් කරපු එකක්. මම තමයි වැඩි හරියක් මතකේ එන්නේ. මම හිතනවා මේ පින්නත් දරුවනුත් අර කැලුම් මහත්මයාගේ අර ස්ට්‍රෙස් එක පිළිබඳව තිබිච්ච වැඩසටහනට සහභාගී වෙන්නට ඇති. ඒක තුල උනත් සාකච්ඡා වුණා නේද මේ අතීතයේ දේවල් නිසා ගොඩක් වෙලාවට මේ ස්ට්‍රෙස් එක එන්නේ කියලා. ඉතින් අපිට ගොඩක් වෙලාවට මේ මානසික පීඩනය එන්නේ වර්තමානයේ මොන හරි ප්‍රශ්නයකුත් වෙන්න පුළුවන්. නමුත් මේ සිද්ධ වෙච්ච ඉවර වෙලා ඉවරයි. අන්න මේ ගැන නැවත සිහියට ගන්න. නැවත මතක් කරගන්න. දැන් අතීතගත අරමුණ තුල ඉඳගෙන අධික පීඩාවට පත් වෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ එනවා. ඒ වගේම තමයි සමහරවිට අනාගතය තුල ජීවත් වෙනවා. කොහොමද? අනේ මම දැන් හෙට මොකද කරන්නේ? අනිද්ද මොකද කරන්නේ? කමන්නේ. සැලසුමක් ඇතුව වැඩ කරන කෙනෙක් එහෙම ඊතොර කමන්නේ. නමුත් Taman සිහිනමවනවා. අනාගතේ මෙන්න මෙව්ව කරනවා. එහෙම නැත්නම් අනාගතේ මෙව්ව මට කරන්න පුළුවන්. අනාගතේ මට මොනවද වෙන්නේ? මම මොකද කරන රස්සාව? මගේ සහකාරිය කවුරු වෙයිද? නේද? දැන් ඉන්න ළමයා මිදීද? වෙන කවුරු හරි ඉදීද? මම මොකද කරන්නේ? අම්මට තාත්තට මොකද වෙන්නේ? මම ලංකාවේ ඉන්නවද? නැද්ද? ලංකාවෙන් යන්න ඕනේද? මේ විදිහට මොකද වෙන්නේ? ගොඩාක් සිතුවිලි අනාගතයේ පිළිබඳවත් හරියට එන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? අපේ සිත නිරන්තරයෙන්ම අතීතයේ තුලත් අනාගතයේ තුලත් කියන මෙන්න මේ කාල දෙක අතර දෝලනයකටපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? අතීතයේ නිසාත් අපේ හිත පීඩාවටපත් වෙනවා. අනාගතය ගැන හිතනකොටත් පීඩාවටපත් වෙනවා. පින්වත්නි, අපි දැනගන්නට ඕනේ මොනවටද වටිනාකම් දෙන්නට ඕනේ. වටිනාකම් දෙනවා කියලා කියන්නේ මේ සිත තුළ තියෙන සිතුවිලි වලටත් වටිනාකමක් තියෙනවනේ. ඉතින් අපි මොකද කරන්නේ? සාමාන්‍ය ලෝකයේ අපි මොකද කරන්නේ? දැන් මම කිව්වනේ අපි මේ වැඩසටහන ආරම්භ කරනකොටම අපි කිව්වා සීලය කියලා කියන්නේ චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය. වාරිත්‍ර සීලය කියලා කියන්නේ පංච සීලය. චාරිත්‍ර සීලය කියලා කියන්නේ තමන් මොනවද කරන්නට ඕනේ කියන එක ගැන. එතකොට චාරිත්‍ර සීලය තුලදී අපි කිව්වා පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ගේ කාම රස කරගන්න කියන එක. මම මේක නැවත වතාවක් කියන්නේ අද දවසේ වැදගත් වෙන නිසා. කාම රස කරගන්න එක තමන්ගේ පරිසරය රස කරගන්නකොට ඔයගොල්ලෝ කරන්නට ප්‍රධානම දේ තමයි මොකද්ද? නොවටිනා දේවල් අයින් කරන එක. ඒ කියන්නේ තමන්ට වටිනාකමක් නැති, වැඩකට නැති වටිනාකමක් කියලා කියන්නේ ඇත්තටම වටිනා දේවලුත් එක්ක මේ වැඩකට නැති එක. වැඩකට නැති, ප්‍රයෝජනයක් ගන්නෙ නැති, කුණු ජරාව, ලට්ටලොට්ට මේ වැඩකට නැති දේවල් අයින් කරන. පින්නතුනි, තමන්ගේ බාහිර පරිසරයේ තමන්ට වැදගත් නැති, තමන්ට වටිනාකමක් නැති, අවශ්‍යතාවයක් නැති බාහිර දේවල් අයින් කරගන්නේ නැතුව මේ මනස ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරගන්න අමාරුයි. දැන් මේ නිසා තමයි අපි මොකද කරන්නේ? මේ හිත හදාගන්න වැඩපිළිවෙලේ අපි ප්‍රායෝගික මාර්ගය මේකනේ.
දැන් මේ ප්‍රායෝගික මාර්ගය සම්බුද්ධ ශාසනය ආරම්භ වෙනවා දන් දෙන එකෙන්. ඇයි සිතුවිලි එකපාරටම අතහැර ගන්න අමාරු නිසා මොකද කරන්නේ? සිතුවිලි එක ප්‍රතිබද්ධ වෙච්ච අපි ගාව තියෙන දේවල් අපි දන් දෙන්න පුරුදු කරනවා. ඒතකොට බාහිර වස්තුවක් හැටියට තියෙන එක අපි දන් දෙනවා. අපි ඒක දීලා දානවා. දුන්නට පස්සේ අපි යහපතක් කරගත්තාය කියලා හිත විතරක් තියාගන්නවා. මේ දුන්න දෙයට මොනවා කරයි? ඒක කවුරු හරි පාවිච්චි කරයි. නැත්නම් විසි කරයි. ඒක අවභාවිතා කරයි. මෙව්ව හිතා ඉන්න ගියොත් එහෙනම් ප්‍රශ්නයක්. ඒක නිසා මොකද ගන්නේ? දුන්න දේ පිළිබඳව සතුටු වෙනවා. තමන් යහපතක් කරා කියලා සතුටු වෙනවා. හැබැයි තමන් මේක මොනවද උනේ කින්දමන්ද කියලා විග්‍රහ කරන්නේ නැහැ. විශේෂයෙන්ම වැඩකට නැති දේවල් සිතා ඉන්නේ නැහැ. මම මේ දුන්න දේෙන් ප්‍රයෝජනයක් අරගනීද? ඒක විසි කරයි. කඩා බිඳයි. එහෙම ඕනේ. හිතනවා නම් මම මේ දුන්න දෙයට වඩා හොඳ දෙයක් මම දෙන්නේ කොහොමද? මම ඕනම කෙනෙක්ට දන් දුන්න නම් දෙයක්. ඒක මහා සංඝයාට වෙන්න පුළුවන්, අම්මා තාත්තට වෙන්න පුළුවන්, ගුරුවරුන්ට වෙන්න පුළුවන්, තමන් අඳුරන කෙනෙකුට වෙන්න පුළුවන්, අහිංසක කෙනෙකුට වෙන්න පුළුවන්, කාට වුණත්. ඊට වඩා හොඳ දෙයක් දෙන්නේ කොහොමද කියලා හිතන්න. සැක වෙන දේවල් නෙමෙයි. එතකොට මේ දාණයෙන් පටන් ගන්න මේ මාර්ගය තුල මෙන්න මේ සිතුවිලි වලට බලපෑමක් ඇති කරගන්න. මේ දන් දෙන එකෙන් බලපෑමක් ඇති වෙනවා සිතුවිලි. ඇයි සිත පුරුදු වෙනවා එන්න තමන් ගාව තියෙන දේවල් අනික් කට්ටියට දීලා ඒ පිළිබඳව සිහිය. ඒ කියන්නේ ඒ දුන්න දේ පිළිබඳව පශ්චාත්තාවපයක් ඇති කරගන්නේ නැතුව අතහැරලා දාන්න. පින්නතුනේ මේක තමයි අත්හර දැමීමේ ආරම්භක අවස්ථාව. හරි? මේ දේවල් අතහැර දැමීමේ ආරම්භක අවස්ථාව. මොනවද විශේෂයෙන්ම අපිට අතහැර ගන්න බැරි මේ බාහිර ලෝකේ වස්තු අතාරිනවා කියන එක බෞද්ධය හැටියට අපිට කරගන්න පුළුවන්. අපි ගාව තියෙන දේ දන් දෙන්නට පුළුවන්. නමුත් අපි ගාව තියෙනවා තව දෙයක් තියෙනවා මේ අතහැර ගන්න බැරි දෙයක් තියෙනවා. මොකද්ද මේ සිතුවිලි සමුදය. දෙයකට ඇලිච්ච සිත. දෙයත් එක්ක ගැටෙන සිත. මොකක් හරි එකට තමන් ඇලිලා ගැලිලා වෙලිලා ඉන්නවනම් අන්න ඒ සිතුවිලි ස්වභාවය අත්හැර ගන්න අමාරුයි. තමන් යම් කිසි කෙනෙක් එක්ක ගැටෙනවා නම් තමන්ට වෙච්ච පාඩුවක්, තමන්ට වෙච්ච අකරතැබ්බයක්, කවුරු හරි තමන්ට කරපු අවඩක් ගැන හිතා ඉන්නවා. අන්න ඒක අත්හැර ගන්නට බැරිකමක් අපි ගාව තියෙනවා. මේක පින්නොත් දරුවනේ ප්‍රශ්න. දැන් මොකද වෙන්නේ? භාවනාවට ඉඳගත්තාම මේකම තමයි එන්න පටන් ගන්නේ. දැන් ඉතින් ප්‍රශ්නයක් තමයි. දැන් මොකද කරන්නේ? මේ වැඩපිළිවෙලේ සාර්ථක භාවයට තමයි ඔය පින්වත් දරු දැරියන් ඔක්කොලාම පින්වත් මහත්මී සියලු දෙනා මෙන්න මේ දානය පුරුදු කරන්න ඕන විශේෂයි. දන් දුන්නාම අතිරේක ඵලයක් විදියට Tamanට ලොකු පිනක් එකතු වෙනවා. ඒක Tamanට සැපේ පිනිස තියෙනවා. අපේ ධර්මයේ හැටියට ඉතින් මෙලෝ වශයෙන් යහපත තියෙනවා. Tamanගේ කීර්තිය පැතිරෙනවා. මේ දේවල් අතිරේක දේවල්. ඒක අතිරේක ලාභ. ඊට පස්සේ අපේ ධර්මයේ හැටිය අපි ගත්තොත් අපිට ඊළඟ භවය අපිට ගොඩක් වෙලාවට සුගතිගාමී වීමේ හැකියාව තියෙනවා. ඒ ලැබිච්ච සුගතිය තුලත් මොකද වෙන්නේ? අන්න අඩුවක් නැතුව පාඩුවක් නැතුව බොහෝම සුවසේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේ අතිරේක ලාභ තියෙනවා. නමුත් භාවනා කරන පිරිසකගේ මේ අතිරේක ලාභය ඔහි තිබිච්ච ඒවා අපිට හම්බෙන දේවල් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රධාන වශයෙන්ම දන් දෙන්නට ඕනේ මොකද්ද? මේ සිතේ තියෙන දැඩි ආශාවල් අත්හැර ගැනීමේ හැකියාව ලබා ගන්නට. ඒකට කියනවා සිත අලංකාර කරගන්න. එතකොට මොකද කරන්නේ? අපි ගාව මේ අපි ආශාවෙන් තියන් ඉන්න දේවල් සමහර දේවල් අපි අනික් කට්ටියගේ ප්‍රයෝජනය පිණිස අනික් කට්ටියට යහපතක් වේවා කියන අදහසින් යුක්තව දීලා අත්හැර දානවා. මේ පිළිබඳව තියෙන මගේ කියන සංඥාව අත්හැරලා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දානේ තමන්ගේ හිත අත්හැරීම සඳහා පුරුදු වෙනවා. මොනවද අත්හරින්නේ? බාහිර දේවල් අත්හරින එකේ ප්‍රතිඵලය තමයි පින්වත්නි අභ්‍යන්තර මනසේ තියෙන මෙන්න මේ වගේ ඝට්ටන දැඩි ආසාවල් අයින් කරගන්න. ඒ අයින් කරන්න මොකද වෙන්නේ? මනස සැහැල්ලු වෙනවා. මනස සුවදායී වෙනවා. මනස නිරෝගී වෙනවා. පින්නතුනේ භාවනා කරන පිළිස් දන් දෙන්නට ඕනේ මෙන්න මේ කාරණාව මූලික කරගෙන. එතකොට මොකද වෙන්නේ? ඔන්න හිත එන්න ප්‍රීතියටපත් වෙනවා. ඒක නිසා පින්නත් දරු දෙරියනේ පින්නතුනි
මේ දන් දීම තමන්ගේ ජීවිතේ ප්‍රධාන දෙයක් වෙන්න ඕන. දැන් ඔතන තියෙනවා ගැටලුවක්. දන් දෙනවා කිව්ව ගාම මේගොල්ලන්ගේ මේ බෙදුමතුන්ගේ හිතට එන්නේ ආරාම, පන්සල්, මහා සංඝරත්නය, මේ ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න කියලානේ කියනවා වෙන්නේ නැත්තේ. අපිට කොහොමද ඉතින් එහෙම ලොකුවට දන් දෙන්නේ? එහෙම කරන්න බෑනේ කියලා අපිට හිතෙන්නට පුළුවන්. නෑ, දානය කියන්නේ එතනින්ම මේ මහා සංඝරත්නයටම දෙන එක නෙවෙයි. මහා සංඝරත්නයට දෙන එකත් විශේෂ දානයක්. ඊට අමතරව මම හිතන්නේ මම මේක මතක් කරන්න ඇති. අපිට පුළුවන් නම් කාට හරි උදව්වක් කරන්න. අපිට පුළුවන් නම් කුරුල්ලෙක්ට කන්න දෙන්න. කුරුල්ලෙක්ට නාන්න පොඩි වතුර භාජනයක් තියන්න. මේකත් දන් දීම. අපිට පුළුවන් නම් කවුරු හරි බඩගින්න ඉන්න කෙනෙකුට කැම ටිකක් කරන්න. දුප්පත් කෙනෙකුට ඇඳුමක් දෙකක් කරන්න. ඒකත් දානයක්. කවුරු හරි අසනීප වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ට උපස්ථානයක් කරන එක. ඒගොල්ලන්ට බෙහෙත් මොන හරි අරන් දෙන්න පුළුවන් නම් ඒක කරන එක. ඒකත් දානයක්. මෙතන ඉඳලා ආරම්භ කරපුවාම මේ දන් දෙන්න පුළුවන් හැකියාවේ කෙලවරක් නැහැ. තමන්ගේ අම්මා තාත්තට මොන හරි සලකනවා නම් ඒකත් දන් දෙන එක. තමන්ට ආහාරයක් හොයාගෙන සකසගෙන ඒගොල්ලන්ට කන්න දෙන්න තියෙන එක ඒකත් දානයක්. තමන්ගේ ඥාතීන්, වැඩිහිටියන්ට, ළමා නිවාසවල ඉන්න දරුවන්ට, ඊට පස්සේ වැඩිහිටි නිවාසවල ඉන්න වැඩිහිටියන්ට, කාට හරි තමන්ට පුළුවන් ආකාරයෙන් පින්නතුනි දන් දෙන්නට ඕන. තමන් ගාව තියෙන මොනවා හරි දෙයක්. කෑමක් වුණත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොකද්ද? කියනවා මහණෙනි මේ දන් දෙන එකේ වටිනාකම පිළිබඳව මන් තරම් දන්නවා නම්, කියන්නේ භාග්‍යතුන් වහන්සේ තරම් දන්නවා නම් කියනවා තමන් ගාව තියෙන අන්තිම බත් පිඩ වුණත් කාත් එක්ක හරි බෙදා ගන්න උත්සාහ කරනවා. සුදුස්සෙක් ඉන්නවනම් එයාට දීලා මිසක්ක කන්නේ නැහැ කියලා කියනවා. ඊයේ එච්චර වටිනාකමක් තියෙන නිසා. භාවනා කරන නැත්නම්ට දන් දෙන්න මොකද වෙන්නේ? හිතේ ප්‍රීතිය හටගන්නවා. මේ හිතේ ප්‍රීතිය මොකද වෙන්නේ? හිත සැහැල්ලු කරනවා. මේ සැහැල්ලුවෙන් මොකද වෙන්නේ? සිත විසිරීම අඩු වෙනවා. අන්න බොහොම හොඳට හිත තැන්පත් වෙනවා. ඒක නිසා පින්වත් දරුදරියනේ පින්වත් මහත්මීන්ට අපි මතක් කරනවා. තමන්ට හැකි පුළුවන් අවස්ථාවක ඕනම කෙනෙක්ට දන් දීම සුදුසුයි. මහා සංඝරත්නයට දෙන දානයක් ඒක විශේෂයෙන්ම දෙන දානයක්. ඉතින් මේ පින්වත් දරුදරිය බුද්ධ පූජාව තියෙනවනම් අනේ ඒකත් දානයක්. භාග්‍යතුන් වහන්සේ උදෙසා. භාග්‍යතුන් වහන්සේ අද පිරිනොම් පාලා තමයි. අද නෑනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි කොටසක් වෙන් කරනවා. තමන්ට හම්බෙච්ච බිස්කට් පැකට් එකකින් පළවෙනි බිස්කට් දෙක තුන බුද්ධ පූජාවට තියෙන එක හොඳයි. 12ට කලින් සාමාන්‍ය මේක අපි භික්ෂුන් වහන්සේලා පුරුදු පුහුණු කරන දෙයක්. ලැබිච්ච දෙයක් තියෙනවා නම් ඒකේ අග්‍රභාගයේ මුල්ම කොටස භාග්‍යතුන් වහන්සේට වෙන් කරලා තමයි ඉතිරි ටික තමයි පරිභෝජනය. ඒකට බිස්කට් පැකට් එකම තියන්න ඕනේ. හරි තමන්ට හම්බෙච්ච එක සම්පූර්ණයෙන්ම තියන්න ඕනේ. යම් කිසි කොටසක් වෙන් කරන්න. යම් කිසි කොටසක් කුරුල්ලෙකුට සතෙකුට වෙන් කරන්න. එක කෑල්ලක් වෙන්න පුළුවන්. කමක් නැහැ. කාට හරි දීලා කන්න බලන්න. අනියම කන්නේ නැතුව. මේ විදිහට දන් දීම පුරු කරන්නට ඕන. මේ නිතර දන් දෙන කෙනා මොකද වෙන්නේ? සතුටින් ඉන්න. සැහැල්ලුවෙන් ඉන්න. තමන්ට බැරි විදිහට දන් දෙන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට තමන් අතේ තියෙන රුපියල් 100යි නම් 99ක්ම දන් දීලා ඊට පස්සේ එහෙම කරන්න පුළුවන් නම් අති විශිෂ්ටයි, අති උත්කෘෂ්ටයි. මහ විශේෂ දානයක් ඒක. නමුත් තමන්ට පුළුවන් විදිහට පටන් ගන්නකො. පුළුවන් විදිහට පොඩි ප්‍රමාණයෙන් පුළුවන් ආකාරයට දන් දෙන්න. මොකද වෙන්නේ? ඒ ගැන මෙනෙහි කරන්න. අන්න හිතන්න පුළුවන් නම් ඔන්න ඔව හිතන්න. අතීතයේ රැඳිලා තියෙන ප්‍රශ්න, ගැටලු, තරහ, තමන්ට අවැඩ වෙච්ච දේවල් ඌව සිහි කර ඉන්න එපා. ප්‍රායෝගිකව දන් දෙන්න. දන් දීලා ඒව ගැන සිහි කරන්න. කාට හරි දන් දෙන්න. දැන් මොකද වෙන්නේ? මේ විදිහට පුරුදු කරනකොට හිත වෙනස් වෙනවා. මේක තමයි මේකේ ප්‍රායෝගික වැඩපිළිවෙලේ ආරම්භය. පුළුවන් තරම් අනිත් කටියට දන් දෙන්න. තමන්ගේ හිත පීඩයින. තමන්ගේ හිත විෂාදියටපත් වෙලා නම්, ડિප්‍රෙස් වෙලා නම් මේ පටන් ගන්නකො දන් දෙන්න. පටන් ගන්නකො කුරුල්ලුන්ට කැම ටිකක් දෙන්න. කුරුල්ලොත් එක දවසින් එන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. කුරුල්ලු ලෑල්ලක් හැදුවොත් ඒක එක දවසින් එන්නේ නැහැ කුරුල්ලු. මේකට ඔහේ දදා ඉන්න ඕනේ දවස් ගාණක්. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් එනවා. කොහොම ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? බහුල වශයෙන් කුරුල්ලු පුරු වෙනවා.
අනේ මේගොල්ලෝ ආහාර ගන්න දිහා බලන් ඉන්න එකත් හිතට බොහෝමත්ම සතුටක් ගෙන දෙනවා. මෙහෙම තමයි තමන්ගේ මේ දේවල් අයින් කරගන්න. ඒක නිසා තමන්ගේ හිතට පීඩාවක් තියෙනවා නම් මොනවා හරි දානයක් දෙන්න. කාට හරි උදව්වක් කරන්න. මේ පීඩාවටපත් වෙලා නිදාගෙන ඔළුව ඇඳේ ගහගෙන නැත්නම් හඩා වැළපෙමින් ජීවත් වෙන්න එක නෙවෙයි කරන්නට ඕනේ. අනිත් පැත්තට අදිෂ්ඨානය කරගෙන මම දානයක් දෙනවා. මම දානයක් දෙනවා අද. මගේ හිත අද හොඳ නැහැ. මම දන් දෙනවා කාට හරි. මම කාට හරි කෑම එකක් දෙනවා. මම කාට හරි උදව්වක් කරනවා. අන්න පින්නතුනේ ඔය ડિප්‍රෙෂන් කොහෙන් යනවද දන්නේ නැහැ. මේ විදිහට හදාගන්න හිත තමයි භාවනාව තුළදී මොකද වෙන්නේ? හරි පහසුවෙන් තමන්ගේ භාවනාවට හිත යොමු කරගන්න පුළුවන්. ඒක නිසා මේ තනිකරම යන ධර්මයේ තියෙන වැඩපිළිවෙලේ භාවනාව කියන්නේ ප්‍රධාන කාරණාවක්. නමුත් භාවනාවට උපකාරී වෙනවා දානයත් සීලයත් කියන දෙක. ඔක තමයි කාරණාව. ඒක නිසා නිරන්තරයෙන් අපි එකයි කියන්නේ අපේ බෞද්ධ ජනතාව අපි කොහොමද දන්නව දන් දෙන්න දක්ෂයි. ලංකාවේ බෞද්ධ ජනතාව හරි දක්ෂයි දන් දෙන්න. ඒක අපේ සංස්කෘතියෙන් ඇවිල්ලා තියෙනවා, අපේ බුදුදහමෙන් ඇවිල්ලා තියෙනවා, සිංහල සංස්කෘතියෙන් ඇවිල්ලා තියෙනවා. සිංහල සංස්කෘතියේ බටහිර ලෝකෙත් හරියට දන් දෙනවා මිනිස්සු. නෑ කියලා එකක් නෑ මේ අපේ කට්ටිය. නමුත් අපි තියෙන දේ බෙදා ගැනීමේ මහා දක්ෂතාවයකින් සහිතයි. ඉතින් අපි මේක තව පුරුදු කරන්නටත් ඕනේ ඒ නිසා. ඒ දන් දීලා මොකද කරන්නට ඕනේ? ඒ ගැන නිතර සිහි කරන්නටත් ඕනේ. මේ දන් දෙන්න පින්නතුනි. ඒ දානියත් එක්ක මොකද වෙන්නේ? ඒ ගැන නැවත සිහිය උපදවා ගන්න ඕනේ. ඒ ගැන සිහි කරන්න ඕනේ. මම අද මෙහෙම දන් දුන්නා. මෙහෙම දන්. හැබැයි මේ දන් දීම සිද්ධ කරන්නට ඕනේ තමන්ගේ සමාජ මාධ්‍යවල දාන්න නන් නෙවෙයි. දැම්මට කමක් නැහැ. Facebook හරි මොනවා හරි දැම්මට කමක් නැහැ. නමුත් ඒකට දාන්න ඕනේ හින්දා නෙවෙයි දන් දෙන්නට ඕන. තමන්ගේ සිතේ අලංකාරයට. ඒ කරලා ඒක ඊට පස්සේ ඒක දාලා තමන් ෆොටෝ එකක් ගහනවා නම් අරගෙන ඒ සුදුසු කට්ටියත් එක්ක බෙදා ගන්න. දන් දෙන්නට කැමති කට්ටියත් එක්ක බෙදා ගන්න. අනික කට්ටිය දැනගත්තත් එකයි නැතත් එකයි. ඒක නිසා සමාජ මාධ්‍ය ජාල වලට නෙවෙයි දන් දෙන්නට ඕනේ. ඒකට පේන්න නෙවෙයි දන් දෙන්නට ඕනේ. තමන්ගේ හිතේ අලංකාරය පිණිස, හිතේ සතුට පිණිස තමන් දන් දෙන්නට උවමනයි. ඒක නිසා මේ භාවනාවේ ප්‍රධාන කාරණාවක් වෙනවා භාවනාවට උපකාර වෙන දෙයක් තමයි මෙන්න මේ දන් දීම කියලා කියන්නේ. ඊළඟට මම අද දවසේදී මේ පින්නතුන්ට තව ක්‍රමයක් කියලා දෙන්නම්. මෙන්න මේ භාවනාවේදී ආනාපාන සති භාවනාවේදී ක්‍රියාත්මක වෙන විදිය. දැන් අපි මතක් කරා මේ භාවනාව කරගෙන යනකොට අපි හුස්ම ගන්නවා පිට කරනවා. ගන්නවා පිට කරනවා. එතකොට අර ප්‍රශ්නේදී කියපු දරුවා කවුරු හරි එයා කිව්වා වගේ මේ අතීත ගතිය අතීතයට හිත යන. අනාගතයට හිත යන. දැන් මොකද වෙන්නේ? අහපු සින්දුවකට හිත යන. බලපු දෙයකට හිත යන. මේ ඔක්කොම අතීතයේ ගතේ වෙවනේ. අනාගතේ මොනවා හරි හෙට මොනවා වේද අනිද්දා මොනවා වේද අරයට මොනවා වේද මෙයාට මොනවා වේද කිය මේ විදිහට දෙපැත්තට ගිහිල්ලා භාවනාව ගොඩක් වෙලාවට කැඩෙනවා. දැන් මොකද වෙන්නේ? හිත පවත්වා ගන්නට අපහසුකම අමාරුකම තියෙනවා. මේකට අපිට මොකද කරන්නට පුළුවන්? හරි. මේකට කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. අපේ භාවනා මාර්ගයේ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් තමන්ට හුස්ම ගන්න එක පිට කරන එක දැනගන්න හොඳට තේරෙන කෙනාට මේ පියවර අවශ්‍ය වෙන්නේ නැහැ. පිටුම කේම කරන්න බැරි කට්ටිය ඉන්නේ. බැරි කට්ටියට අමාරු කට්ටියට මෙන්න මෙහෙම ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා. මේ ධර්මයේ අපි මේක ක්‍රමයක් මේක උපක්‍රමයක් විතරයි. මේක මේ භාවනාව කියලා භාවනාවේ ප්‍රධාන අංගයක් නෙවෙයි. මේ හුස්ම ගැනීම පිට කිරීමට සිහිය උපදවා ගන්නට පුළුවන් පොඩි අඩියක් තියෙන වැඩක් විතරයි. හරිද? ඒක මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් මේ හුස්ම අපි ඇතුළට එනකොට අපි හිතමුකෝ දැන් ඔන්න ඉරියාපත කොටස ඉවර කරලා අපි ගැඹුරු හුස්ම ඉවර කරලා දැන් අපි ඊළඟට එනවා සාමාන්‍ය හුස්මට. සාමාන්‍ය හුස්මට එනකොට මෙන්න මේ විදිහට කරන එකෙන් හොඳට සිහිය වඩා වර්ධනය කරගන්න උපක්‍රමයක් වෙනවා. මොකද්ද? අපි සාමාන්‍යයෙන් මෙතනදී ගන්නෙ අංකගත ක්‍රමයක්. මේකට ගණනා ක්‍රමය කියලා කියනවා. නැත්නම් ගණන් කිරීමේ ක්‍රමය. එතකොට මොකද කරන්නේ? අපි දැන් භාවනාව ආරම්භ කරනවා. එතකොට අපි හුස්ම ගන්නවා.
පිට කරනවා. දැන් මොකද කරන්නේ? අපි මේකට පොඩි ඉලක්කමක් දෙනවා. මොකද හුස්ම ඇතුළට එනකොට 1යි, ඒ කියන්නේ ඇතුළට ගන්නවා 1යි, පිටට ගන්නවා පිට කරනවා 1යි. දැන් 1යි 2යි නෙවෙයි ඈ. 1යි 2යි නෙවෙයි. හුස්ම ඇතුළට ගන්නවා 1යි, පිට කරනවා 1යි. ඊළඟ මොකද වෙන්නේ? ඊළඟ පියවරේ. හුස්ම ඇතුළට ගන්නවා 2, 2. 3, 3. 4, 4. 5, 5. 6, 6. 7, 7. 8, 8. 8න් පස්සේ 9 එන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ 8න් පස්සේ 9 තමයි එන්නේ. භාවනාවේදී 8න් පස්සේ නැවත වතාවක් මොකද වෙන්නේ? ආයි 1ට යන්න. මොකද ඒකේ කියනවා මේ 8කට වඩා යන්න එපා 9 10 යනකොට මේ පැටලෙන්න බලන්න. මොකද මේ අපේ තියෙනවනේ හිත පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ඔකට කියනවා නේද අර කියන්නේ මසල් මෙමරි එක වගේ තියෙනවා කියලා. පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔන්න හුස්ම ගන්නවා 1යි, පිට කරනවා 1යි, 2යි, 2යි, 3, 4, 5 යනකොට මොකද වෙන්නේ? දැන් හුස්ම ගන්න එක මතක නැහැ, ඉලක්කම් ගණන් කර කර ඉන්නවා. 9, 10, 11, 12, 15, 20, 40, 50. දැන් ගණන් කර කර ඉන්නවා මිසක් භාවනාවේ මේ හුස්ම ඇතුළට එන එක පිට වෙන එක පිළිබඳව සිහිය ඉපදෙන්නේ නැහැ. ඕක නිසා තමයි මේක 8කට සීමා කරන්නේ. 8කට, 7කට, කොහමරි 10ට අඩු ගානකට ගන්න. අපි ගමු උපරිම 9 කියමුකෝ. උපරිම 9. 8 ගන්නත් පුළුවන්. 7ක් ගන්නත් පුළුවන්. 7ට අඩුවෙන් ගන්නත් එපා. 7, 8, 9 කියන ඉලක්කම් තුල මොකද වෙන්නේ? ඉතින් ඔය ඔක්කොට මැද එන්න තමයි ඔය 8 කියන එක ගන්න. දැන් මොකද කරන්නේ? හුස්ම ඇතුළට එනකොට 1යි, කියන්නේ හුස්ම ඇතුළට ගන්නකොට දැන් හුස්ම ඇතුළට එනවා 1යි, පිට වෙනවා 1යි. ඇතුළට ගන්නවා 2යි, පිට වෙනවා 2යි. ඇතුළට ගන්නවා 3යි, පිට වෙනවා 3යි. ඇතුළට ගන්නවා 4යි, 4යි. 5යි, 5යි, 6යි, 6යි. 7යි, 7යි, 8යි. නැවත වතාවක් එකේ ඉඳලා මේකට කියනවා ගණනා ක්‍රමය කියලා. මේක කරන්නේ පින්නතුනි මේ සාමාන්‍ය හුස්ම ගන්නකොට සිහිය පිහිටව ගන්න අමාරු අපහසු කට්ටිය. සෙසු කට්ටියට පුළුවන් මේ තුලම සිහිය මීට තව ගැඹුරට තව හොඳට සිහිය උපදවාගෙන පුරුදු පුහුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සතිය අපි හඳුන්වලා දෙන කාරණාව තමයි මෙන්න මේ ගණනා ක්‍රමය. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ පින්වත් දරුදරියන්ට පින්නතුන්ට මේ ක්‍රමය උපකාර වෙයි කියලා. එතකොට නැවත වතාවක් මතක් කරගමු. අපි බොහොම හොඳට ඉඳ ගන්නවා. ඉරියාපත තමන්ගේ හිසේ ඉඳලා පාදාන්තය දක්වාම සිහිය පිහිටවා ගන්නවා. කොයි විදිහට තියෙන්නේ. ඊට ටික වෙලාවක් පස්සේ අපි ගැඹුරු හුස්ම විනාඩියක් දෙකක් පුරුදු කරනවා. පුහුණු කරනවා. ගැඹුරට හුස්ම අරන් පිට කරනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආනාපාන සති භාවනාවට හිත යොමු කරනවා. ආනාපාන සති භාවනාවට හිත යොමු කරනකොට මොකද කරන්නේ? අපිට සාමාන්‍ය විදිහට කරගන්න බැරි නම් මෙන්න මේ ගණනා ක්‍රමය පාවිච්චි කරනවා. ගණන් කිරීමේ ක්‍රම. එකේ ඉඳලා 8 දක්වා හුස්ම ඇතුළට එනකොට 1යි, පිට වෙනකොට 1යි. හුස්ම ඇතුළට ගන්නකොට ඊළඟ එක 2යි, 2යි, 3යි, 3යි, 4යි, 4යි, 5යි, 5යි, 6යි, 6යි, 7යි, 7යි, 8යි, 8යි. නැවත වතාවක් එකේ ඉඳලා යනවා. මෙන්න මේ ක්‍රමය භාවනාවට ආරම්භයේදී හරි වැදගත් ක්‍රමයක්. ඇයි? මේ ගණනයත් එක්ක මොකද කරන්නේ? අපේ හිත අතීතයට යන්නවත් අනාගතයටවත් යන්නේ නැතුව අපි මෙන්න මේ කොටසේ මේ හිත රඳවල තියාගන්නට හැකියාව තියෙනවා. ඉතින් ගණන් කරන්න පුළුවන් ඔක්කොලාටම නේ. ඔව් ඉතින් නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ පිරිසන් ගණන් කරන්න පුළුවන්. ගණන් කරන්න බැරි නෑනේ කාටවත්. පුළුවන්. එතකොට මේක අමාරු වැඩක් නෙවෙයි. අපි මොකද කරන්නේ? දන්න කියන ගණන් කිරීමත් නිතර වෙන හුස්මත් අපි එකතු කරලා අපි සිහිය උපදවා ගන්නවා. මේ හුස්ම ඇතුළට එන එක පිට වෙන එක පිළිබඳව හුස්ම පුරුදු පුහුණු කරනවා.
මේ ක්‍රමයේ තුලදීත් සමහර ලාවට කෙනෙකුට විතරක එන්න පුළුවන්. මේක කරලා හරියනවද? මෙහෙම ගණන් කර කර ඉන්න එකද භාවනාව? ඔව්. මේක හිත හිතා මේක ගණන් කර කර ඉන්න එක නෙවෙයි පූර්ණ භාවනාව කියලා කියනවා. මේක අපි පුරුදු පුහුණු කරන්න පුළුවන් උපක්‍රමයක් හැටියට. ප්‍රධාන ක්‍රමය නෙවෙයි උපක්‍රමය. උපක්‍රමයක් කියලා කියනකොට අපේ ඔළුවට එන්නේ නරක වැඩක්මනේ නෑ. උපක්‍රමයක් කියන්නේ මොකද? ක්‍රමයට නෙවෙයි වෙන ක්‍රමවේදයක් පාවිච්චි කරනවා කියන්නේ උපක්‍රමය. උපක්‍රමය කියන එකනේ. වෙනත් ආකාරයකට ක්‍රමයක් පාවිච්චි කරනෝ තමන්ගේ දේ සාක්ෂාත් කරගන්නට භාවනාවේදී අපිට හුස්ම ඇතුළට එන එක පිට වෙන එක එකපාරට කරගන්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ? අපි ගණනා ක්‍රමය කියන උපක්‍රමය පාවිච්චි කරනවා. ඒක වංචාවක් නෙවෙයි. එකම දේ අර ගණන් වලට හිත දීලා හුස්ම අමතක කරන්නත් එපා. ආරම්භයේදී හුස්ම විතරක් කල්පනා කරගෙන ගණන් වලට අමතක කරන්නේත් නැතුව මේ දෙක එකතු කරලා හුස්ම ඇතුළට එනකොට 1යි පිට වෙනකොට 1යි ඇතුළට එනවා 2යි පිට වෙනවා 2යි විදිහට 8 දක්වා යන්න 8න් පස්සේ නතර කරනව නෙවෙයි ආයේ 1 ඉඳලා 8 ආයේ 1 ඉඳලා 8 8න් පස්සේ ආයේ 1 ඉඳලා 8 මේ විදිහට පින්නතුනේ Tamanට විනාඩි 20ක් විතර කාලයක් මේ විදිහට යන්නට පුළුවන්. දැන් අපිට සති දෙකක් තියෙනවනේ. දැන් මොකද වෙන්නේ? කවට හරි කෙනෙකුට මේ සති දෙක ඇතුළත මේ ගණනා ක්‍රමය ආරම්භ කරලා මැදක් යනකොට තේරෙනවා නම් ගණන් කරන්න ඕනේ හුස්ම එනකොට එනවා කියලා දන්නවා පිට වෙනකොට පිට වෙනවා කියලා දන්නවනම් ඔය ගණන් කරන වැඩේ අතාරින්න. අපි කිව්වනේ මේක මේ පොඩි වෙලාවකට තියාගන්න දෙයක් නේ. නේ. පොඩි වෙලාවකට තියාගන්න දේ බොහොම වැදගත් එකක් නේද? දැන් ඔගොල්ලෝ කෙහෙල් එහෙම ගන්න ඕනේ කඩවල් වලින්. කෙහෙල් ගන්නකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ පොත්තත් එක්ක ගන්න. පොත්ත නැතුව ගන්නෑ. ඉතින් පොත්ත කන්නේත් නැහැ. කෙහෙල් පොතු කන්නේ. හැබැයි කෙහෙල් පොත්තත් එක්ක තමයි කෙහෙල් ගෙඩිය ගන්න. ඒකට අපි සල්ලි ගෙවන්නේ කෙහෙල් පොත්තටත් එක්ක. දැන් පොත්ත කන්නේත් නැත්නම් ඉතින් වෙන පොත්තෙන් වැඩක් නැහැ නේ කියලා සමහර ලාවට කෙනෙක් කවුරු හරි කෙනෙක් රණ්ඩු වුණොත් මම සල්ලි ගෙවන්නේ කෙසෙල් වලට විතරයි. මම පොතු වලට ගෙවන්නේ නැහැ. ඒක නිසා මට අඩුවෙන් ඕන කියලා රණ්ඩු වුණොත් අපි යාට පිස්සා කියලා. අයියේ. කෙහෙල් පොත්ත කන්නේ නැහැ තමයි. හැබැයි කෙහෙල් පොත්ත ඕන වෙනවා මොකටද? ඒ කෙහෙල් ගෙඩිය ආරක්ෂා කරගන්න. ඇතුලේ කෙහෙල් ගෙඩිය අඩුම ගානේ කඩේ ඉඳලා ගෙදරට ගෙනල්ලා ගෙදර ගෙනල්ලා ටික වෙලාවක් තියන්න එපා. එතකොට මේ කෙහෙල් ගෙඩිය ආරක්ෂාවට පොත්ත ඕනේ වෙනවා. පොත්ත ඊට පස්සේ අපි ඒක ලෙලි ගහලා කෙහෙල් ගෙඩිය කෑවට පස්සේ පොත්ත වැඩක් නෑ තමයි. හැබැයි එතකල් පොත්ත ඕන වෙනවා. ඒ වගේ තමයි මේ භාවනාවේ මේ ගණනා ක්‍රමයත් හරියට කෙහෙල් පොත්ත වගේ තමයි. ඒක මේ මහ ලොකු ප්‍රයෝජනයක් නෑ වගේ තමයි. නමුත් භාවනාවට ආරම්භක ස්ථානයක් ඇතුළේ. භාවනාවේ ආරක්ෂාව සඳහා භාවනාව පුරුදු පුහුණු කරගෙන යන්නට අපිට මේ ගණනා ක්‍රමය ඉවහල් වෙනවා. ඒක නිසා අපි නැවත වතාවක් අපි මොකද කරන්නේ? අපි බොහොම කෙටි වෙලාවක් මේ භාවනාවේ නිරත වෙමු. අපි විනාඩි 10ක විතර වෙලාවක් අපි භාවනා කරමු නේද? මේ හොඳයි කියලා මම හිතනවා. එතකොට අපි පුරුදු කරමු මේ ගණනා ක්‍රමයේ. අපි බලමු ගණන් කරන්න. හැබැයි කටහඬෙන් කෑ ගහලා මේක ගණන් කරන්න එපා. 1 2 කී කෑ ගහන්න එපා. ගෙදර කට්ටිය බලන්නේ මේ මොකද කියලා. මේක හිතෙන් ගණන් කරන්නේ. මේක හිතෙන් ගණන් කරන්නේ ඇස් දෙක පියාගෙන තමන්ගේ සිහිය සම්පූර්ණයෙන්ම නහයට යොමු කරගෙන ඊට පස්සේ හුස්ම ඇතුළට එනකොට 1යි පිට වෙනකොට 1යි. තුල් වෙනවා 2යි පිට වෙනවා 2යි. 3යි 3යි. මේ විදිහට අපි විනාඩි 10ක් විතර කරගෙන යමු. කොච්චර වාරයක් ගණන් වුණාද? ඒ කියන්නේ 8 කීයක් ගියාද කියලා හිතන්න ඕනේ නැහැ. එච්චර හිතන්න ඕනේ ගැඹුරු මේ විග්‍රහයන් හරි ගණන් කරන ඒව කරන්න ඕනේ හරිම සරලව ගන්න. හරි සංකීර්ණ වෙලෙම ගන්න එපා. ඒව හරි ප්‍රශ්න වෙනවා. ඒක නිසා අපි මොකද කරන්නේ දැන්? අපි එහෙනම් අපි විනාඩි 10ක කාලයක් මෙන්න මේ ගණනා ක්‍රමය මේ ගණන් කිරීමේ ක්‍රමය අපි පුරුදු පුහුණු වෙමු. හොඳයි අපි එහෙනම් මේ වෙලාවේදී හැමදෙනාම හොඳට භාවනා ඉරියව්වට එන්න. හොඳට ඉඳ ගන්න.
ඇඟ තද කරගන්න එපා, හිර කරගන්න එපා. මේ අත් එහෙම තද කරගන්න නැතුව හරි සරලව තියාගන්න. හරි? බෙල්ල, ඔළුව, මේ ඇඟ මොනවා තද කරගන්න එපා, හිර කරගන්න එපා. බොහොම සරලව තියාගන්න. එකම දේ බලන්න මේ වම් අත උඩ දකුණු අත තියාගන්න. ඒක හරි පහසුවක් වෙනවා භාවනාවට. එහෙම කරගෙන පින්නතුනි අපි මේ වෙලාවේදී අපි S2 පියාගමු. අපි හැමදෙනාම එකතු වෙලා හොඳට S2 පියාගමු. S2 පියාගෙන අපි මේ වෙලාවේ අදිෂ්ඨාන කරගනිමු. මේ කය කොල්ලන්නේ නැතුව, මේ කය සිලවීමකට භාජනය කරගන්න නැතුව අපි ඉන්නවා. ඒ වගේම අපි මේ වෙලාවේදී අපේ නාසයට හොඳට හිත යොමු කරගමු. මේ නාසයේ යට තියෙන නාස් සිදුරු දෙකෙන් තමයි හුස්ම ඇතුළට එන්නේ පිට වෙන්නේ. අපි මේ වෙලාවේදී හැමදෙනාම මේ භාවනාව ආරම්භ කරමු. ගණනා ක්‍රමයෙන් හුස්ම ඇතුළට එනකොට 1යි පිට වෙනකොට 1යි. හුස්ම ඇතුළට එනකොට 2යි පිට වෙනකොට 2යි. මේ විදිහට 8 දක්වා ගමන් කරලා නැවත වතාවක් එකෙන් ආරම්භ කරන්න. අපි දැන් භාවනාව ආරම්භ කරමු. තමන්ගේ හුස්ම ගණනය කරන්න අමතක කරන්න එපා. බොහොම හොඳින් හුස්ම පිළිබඳව සිහියෙන් ඉන්න. ගණනය කිරීම දිගටම කරන්න.
තමන්ගේ හුස්ම පිළිබඳව සිහියෙන් ඉන්න. හුස්ම පිළිබඳව සිහියුම් කරන ගමන් තමන්ගේ ගණන් කිරීමේ ක්‍රියාවලියක් කරගෙන යන්න. තමන්ගේ සිහිය හුස්මත් එක්කම පවත්වාගෙන යන්න.
හොඳයි පින්වතුනි අපි මේ වෙලාවේදී සාදුකාරයක් දෙමු. සාදු සාදු සාදු. බොහෝම හිමින් තමන්ගේ ඇස් දෙක අරින්න. හොඳයි පින්වතුනි අපි බලාපොරොත්තු වෙනවා අපි කල්පනා කරනවා අපි හිතනවා මේ ක්‍රමය ඔයගොල්ලන්ට යම් සාර්ථකත්වයක් අත්පත් කර දෙන්නට ඇති කියලා. එහෙම නොවුනත් මේ ක්‍රමයේ දිගට පුරුදු පුහුණු කරන්න බලන්න. ඒ පුරුදු පුහුණු කරනකොට ටික හොඳට සිහිය එන්න වඩා වර්ධනය වෙයි. සමහර වෙලාවට මම වෙලාවට සිහිය තියාගන්න කියලා කියන එක සමහරට කනට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් කාගේ හරි භාවනාවට ඒකෙන් බාධාවක් වුණා නම් අපි සමාව භජනය කරනවා. මම මේක නිතර මතක් කරන්නේ සමහරවිට හිත එහෙමේ දිවීමේ හැකියාව අපි ගාව තියෙන නිසා. ඉතින් මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන් අද දවසේදී යම් කිසි දෙයක් ඉගෙන ගන්නට ඇති කියලා. අපි විශේෂයෙන්ම කරුණු දෙකක් තමයි දැඩිවම සිහිපත් කරන්නේ. පළවෙනි එක තමයි සිතේ අලංකාරය පිණිස සිතට විරියක් දෙන්නට සිතෙහි සතුට වැඩි කර ගැනීම උදෙසා දන් දීම කියන එක ජීවිතේ පුරුදු කරගන්න ඕනේ දෙයක්. ඒක ජීවිතයට එකතු කරගන්න පුළුවන් හැම වෙලාවකම අනුන්ට දන් දීලා අනික් කටට උදව් උපකාර කළා. ඒ කරපු දේ පිළිබඳව නිරන්තරයෙන්ම සතුටු වෙන්නට ඕනේ. නිරන්තරයෙන් හැම වෙලාවෙම තමන් දීපු දේවල් පිළිබඳව සතුටු වෙන්නට ඕනේ. දීපු දේවල් ගැන මතක් කර ඉඳලා මම අච්චර දුන්නා මෙච්චර දුන්නා කියන්නේ නෙවෙයි. මම මේ වගේ දෙයක් කරා. මම මේ වගේ සතුටක් මං ගාව තියෙනවා. මං අනුන්ට මෙහිම උදව් කළා තියෙනවා. පුද්ගලයාව මතක තියාගන්න ඕනේ කාටද කරේ කියලා. සිද්ධිය මතක තියාගන්න මම දන් දුන්නයි කියන්නේ. එහෙම කළා හිතේ අලංකාරයේ හිතේ සතුට ඇති කරගන්න. ඒ වගේම අතීතයේ තියෙන වැඩකට නැති සිතුවිලි තමන්ට පීඩාකාරී සිතුවිලි අමතක කරලා තමන් මේ විදිහට දන් දීපු දේවල් තියෙනවා නම් ඒව සිහිය නිතර සිහිපත් කරගන්න අර පීඩාකාරී සිතුවිලි එනකොට. එතකොට ওই පීඩාව දුරු වෙනවා. භාවනාව තුළදී මොකද වෙන්නේ? අපි භාවනා කරගෙන යනකොට අර සිතුවිලි බාධා වෙනවා නම් මෙන්න මේ ගණනා ක්‍රමය මේ හුස්ම ගණන් කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්න මේක තමයි අපේ දෙවෙනි පාඩම අද දවසේදී කියලා දුන්නා. හොඳයි පින්වත් දරුවනි අපිට විනාඩි කිහිපයක් තව තියෙනවා. කාට හරි ගැටලුවක් මේ වෙලාවේදී අහන්න පුළුවන් නම් අහන්න, කැමති නම් අහන්න. අපි විනාඩි කිහිපයක් දෙන්නම්. එහෙම නැති වුණොත් මේ සංවිධායක පුතාලට ඒ බව දැනුම් දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ වෙලාව අපි අවස්ථාවක් කරලා දෙනවා. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මට භාවනා කරද්දී මේ ඇති වුණ ගැටලු දෙකක් තියෙනවා. මේ එක ගැටලුව තමයි දැන් අපේ හිත කලබල වෙලා තියෙන වෙලාවක එහෙම නැත්නම් ස්ට්‍රෙස් වෙලා තියෙන වෙලාවක හිත සංසුන් කරගන්න මේ භාවනාව කරන එක සුදුසුයිද? එහෙම නැත්නම් අපි අර හිත කලබල නැති වෙලාවක අර ඒකට හොඳ සූදානමක් තියෙන වෙලාවක මේ භාවනාව කරන එකද වැඩිපුර ඵලදායී වෙන්නේ? මේ දැන් අර වගේ වෙලාවක කරොත් ඒකේ අපිට තේරුමක් නැති වෙනවද? තව ඊළඟ ගැටලුව තමයි දැන් අපි මේ මට භාවනා කරද්දී මේ දැනුණ දෙයක් මේ ශරීරයේ එක එක තැන් දැන් කකුල රිදෙනවා අත රිදෙනවා ඒ වගේ මේ දැනෙනවා. එතකොට අර මේ හුස්ම ගන්න එක හුස්ම පිට කරන එකේ තියෙන මේ හිත අර රිදෙන තැනට යනවා. ඒ වගේ වෙලාවට ඒ ඉරියව්ව වෙනස් කරලා මේ වෙනත් ඉරියව්වකට යන එකද සුදුසු? නැත්නම් ඒ ගැන හිතන්නේ නැතුව දිගටම අර මේ හුස්ම ගන්න එක පිළිබඳව සිතුවිල්ල තියාගන්න එකද සුදුසු කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න. හරි දුර. හොඳයි. බොහොම හොඳ ප්‍රශ්න දෙකක්. පළවෙනි එක තමයි හිත කලබලම වෙලාවල් වලට භාවනා කරනවද නැත්නම් කලබලේ අඩු වුනහම භාවනා කරනවද කියන එක.
ඕක ඉතින් තීරණය වෙනවා තමන්ගේ හිත කොච්චර කලබල වෙලාද කියලා තියෙන එක මත. අපි හිතමුකෝ අධික විදියට බය වෙච්ච වෙලාවට. අධික විදියට බය වෙලා නම් ඉන්නේ මොකද වෙන්නේ? ආරම්භක කට්ටිය හැටියට ඔයගොල්ලෝ බය වෙච්ච වෙලාවට එකපාරට ආනාපාන සති භාවනාව හුරු කරන්න ඒ වෙලාවට නම් ටිකක් අමාරුයි. අපි හිතමුකෝ දුවේ අධික විදිහට තමන්ගේ හිත කලබලයි අධික විදිහට නොසන්සුන් කියලා අධික තරහක් ඉන්නේ කියලා. ඒ වෙලාවට භාවනාව ආරම්භ කරන එක ගැටලුවක් වෙන්නට පුළුවන්කම තියෙනවා. මොකද දැන් අපි හිතමුකෝ පීනන්න පුරුදු වෙන එකක් ගැන අපි හිතමුකෝ දැන් ඔන්න මොකද කරන්නේ? අපි පීනන්න පුරුදු වෙනවා. ඉතින් අපි ගිලෙන්නේ නැති අපි හිතමුකෝ ස්විමින් pool එක වගේ අපි ඉතින් පුරුදු වෙනවා. දැන් අපි චුට්ට පුරුදු වෙනවා. දැන් එකපාරට ගම් වතුරක් ආවම මොකද කරන්නේ? දැන් අපිට චුට්ටක් පුළුවන් පීනන්න. ඉතින් අපි එකපාරට ගම් වතුරට පනින්නේ නැහැ නේ. අපි පුළුවන් තරම් මොකද අපි දන්නවා අපිට කරන්න පුළුවන් ප්‍රමාණය. අපි පුළුවන් තරම් බලනවා පොඩ්ඩක් චුට්ටක් අඩි දෙක තුනක් පීනලා ගහක හරි කොහේ හරි එදිලා ඉන්න මෙතු ඒ වෙලාවේ පුරුදු වෙන්න නම් බෑ. ඉතින් ඒක නිසා අපි තුමු අධික ලෙස තමන් අධික විදිහට නොසන්සුන් වෙච්ච වෙලාව තරහ ඇවිල්ලා ඉන්න වෙලාවක භාවනාවට එකපාරට හිත යොමු කරගන්න එක අපි කියන්නේ එකපාර සුදුසුයි කියලා. ඔයගොල්ලන්ට පුළුවන් නම් අධික විදිහට තරහ ගිහිල්ලා හරි හැම වෙලාවකට මොකද කරන්නේ? ඒ වෙලාවෙන් අත මිදෙන්න මොනවා හරි වැඩ පිළිවෙලක් තියෙනවා. අපි තුමු රණ්ඩුවක් ගිහිල්ලා එමනම් මොකද වෙන්නේ? තමන්ට පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්, එළියට බහලා ඇවිදින්න පුළුවන්. තමන් ගෙදර නම් ප්‍රශ්නයක් උනේ මේ දැන් ගොඩක් කට්ටිය අපි දන්න කට්ටිය මේ කාමරේ පොඩ්ඩක් එහෙම කරනවා සුද්ධ කරගන්නවා බඩු පොලේ ගහන එක නැත්නම් බඩු පොලේ ගන්න. එහෙම නැතුව සුද්ධ කරන්න පටන් ගන්නවා. තමන්ගේ අධික කලබල වෙලාවල් වලට අපි ඒක එකපාරට සුදුසුයි කියන්නේ නැහැ. පොඩ්ඩක් සංසුන් වෙච්ච වෙලාවකට පොඩ්ඩක් සංසුන් තමන්ගේ හිත තමන්ට පාලනය කරගෙන පුළුවන් මට්ටමට ආවට පස්සේ උන්නේ මේ අනවශ්‍ය සිතුවිලි නිසා නේද මම කලදරයකටපත් වුනේ කියලා ඊට පස්සේ පොඩ්ඩක් භාවනා කරන්න පටන් ගත්තට කමන්නේ අධිකව කියන්නේ තමන්ට පාලනය කරගෙන බැරි වෙලාවට භාවනාවට යන එක අපි සුදුසුයි කියලා කියන්නේ. ඒකට අපි වෙන මොනවා හරි හිත සංසුන් වෙන විදිහේ ක්‍රියාකාරකම කියදිලා කායික ක්‍රියාකාරකම කියදිලා පොඩ්ඩක් සංසුන් වුණාට පස්සේ අර විදියට එන. දැන් අපි හිතමුකෝ තමන්ගේ හිතට නොසන්සුන් වෙන්න පටන් ගන්නවා තමන්ට තේරෙනවා. ඔන්න දැන් හිත කලබල වෙන්න පටන් ගන්නවා කියලා තේරෙනකොට ඔන්න භාවනා කරන්න පටන් ගත්තට කමන්නේ අර හිත පාලනය කරගන්න පුළුවන් වෙලා. ඉක්මනටම හිත ඒ වෙලාවට කරන්නේ සාමාන්‍යයෙන් ගැඹුරු හුස්ම අපි මේ පුරුදු කරන ගැඹුරු හුස්ම 10ක් 15ක් කරන්නකො. කලබල වෙන්න පටන් ගන්නකොට තමන්ට තේරෙනවනේ. ඒ වෙලාවට පටන් ගන්න මේ ගැඹුරු හුස්ම 10ක් 15ක් කරන නේ හිත බොහොම සංසුන් වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් භාවනා කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි හිතමු ඊට කලින් අපිට සිහියේ උපදුන්නේ ඔක්කොම වෙලා ලොකු කලබගෑනියක් වුණාට පස්සේ නම් ඒ වෙලාවේ එකපාරට භාවනාව අපි සුදුසුයි කියන්නේ නැහැ. පොඩ්ඩක් කායික ක්‍රියාකාරකම යෙදিলা ඊළඟට භාවනා කරගෙන යන්න. දුවගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ කායිකව තියෙන රිදුම් වෙනකොට ඉරියව් මාරු කරනවද නැත්නම් රිදෙන එකත් එක්කම භාවනා කරනවද කියලා. අපි ආරම්භක පිරිසට ආගන්තුක භාවනාව සඳහා පටන් ගත්ත කට්ටියට අපි කියන එකක් තමයි අපි හිතමුකෝ ඔන්න දැන් ඇස් දෙක පියාගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් රිදෙන්න පටන් ගන්නවා. දණිය රිදෙන්න පටන් ගන්නවා. පාදයේ කොහේ රිදෙන්න පටන් ගන්නවා. හොඳ රිදෙන්න පටන් ගන්නවා. අපි කියනවා මේ ඉස්සල්ලාම එන වේදනාවල් එච්චර ගණන් ගන්න එපා කරගෙන යන්න. ටික වේදනාව වැඩි වෙනවා නම් තමන්ට තේරෙනවා නම් මේ ඉන්න විදිහට අමාරුයි කියලා මේ ආරම්භක පිරිස් මේ කමක් නැහැ බොහොම හොඳ සිහියෙන් එකපාරට ඉරියව් වෙනස් කරන්නේ නෙවෙයි බොහොම හොඳ සිහියෙන් මේ තමන්ගේ කකුල දිගාරිනවා නම් පොඩ්ඩක් දිගාරලා තියලා කකුල මාරු කරනවා නම් මාරු කරලා කියන්නේ උඩයට මාරු කරලා කකුල දෙක මාරු කරන එහෙම කළා හරීම සිහියෙන් ඉරියව්ව වෙනස් කරා ඊට පස්සේ ආපහු භාවනාව කරගෙන යන්න කාලයක් යනකොට තේරෙනවා මේක මේ කයේ ඇඟට මේක ඉන්න පුළුවන් කියලා සමහර වෙලාවට ඊළඟට අපි කරගෙන යනකොට අදිෂ්ඨානයේ වීරිය වැඩෙන්න මොකද වෙන්නේ අර රිදෙනේව පිළිබඳව වැඩි ගණන් ගන්නේ නැතුව අපි භාවනාවට යොමු කරගෙන යන්න පුළුවන්කම තියෙන. ඒ නිසා ආරම්භක පිරිස් නිදුවා වගේ ආරම්භක කට්ටිය නම් ඔයගොල්ලෝ කොහොම හොඳ සිහියෙන් ඉරියව්ව වෙනස් කරාට කමක් නැහැ. කාලයක් ගියාට පස්සේ හුරු වෙනකොට ඉරියව්ව මාරු කරන්නේ නැතුව පස්සේ පුළුවන් මේ වේදනාව ගැන සිහියට
සිහි කරගෙන වේදනානුපස්සනා කියලා කොටසක් තියෙනවා. තමන්ට දැනෙන වේදනාව පිළිබඳව සිහියෙන් ඉන්නකොට ඒ වේදනාව දැනිලා ඊට පස්සේ ඒක වැඩි තේරෙන්නේ නැති මට්ටමක් එනවා. ඒක පස්සේ භාවනාව හොඳට වැඩෙනකොට ඒක පුළුවන්. ඒක නිසා වේදනාවක් එනවා නම් අපහසුතාවයක් එනවා නම් ඒක බොහොම භාවනාවට බාධාවක් නම් බොහොම හොඳ සිහියෙන් ඉරියව්ව මාරු කරාට ගැටලුවක් නැහැ. මම හිතනවා අහපු ප්‍රශ්න දෙකට උත්තර හම්බෙන්න ඇති කියලා. එහේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දුව. තව කාට හරි තියෙනවද? හඳුරන්නේ ඔව් හඳුරන්නේ මම භාවනා කරනකොට ඒ අතරතුර මට තේරෙනවා නිකන් ඇඟ නිකන් පඳුරෙක් කනවා වගේ. ඒ වෙලාවට අර සිහිය පවත්වා ගන්න අමාරුයි. අර භාවනා ඉවර කරලා මතුරෙක් ඉන්නවා කියලා බලන්නම හිතෙන්නේ එනකොට ඒ වෙලාවට බලනකොට ඇති මතුරෙකුත් නැහැ. හරි. එහෙම මට ඒක අදත් වුණා. හරි. එහෙම තමයි. ඒ වගේ වෙලාවට මොනවද හම්බුනේ කරන්න ඕනේ? ඒ වෙලාවටත් පුතේ අපි හිතමුකෝ දැන් ඇත්තටම මොකද වෙන්නේ? මధుරෙක් කනවා වගේ මොකක් හරි දෙයක් ඇනෙනවා වගේ හිටපු ගාම මෙහෙම රිදී. තේනවා අපිට දැන් සැකයි ඇත්තට මధుරෙක් කනවාද කියලා. දැන් මෙහෙමනේ. අපිට ඉතින් බය හිතෙනවනේ. මధుරෙක් ඔන්නේ කමන්නේ කියලා හිතනකොට මතක් වෙනවා මූ ඩෙන්ගුද දන්නේ නැහැ. ඩෙන්ගු මధుරයද දන්නේ නැහැ. දැන් මූ කාලමාව මට ඩෙන්ගු හැදෙද්ද දන්නේ නැහැ. මේ කොරෝනාසේ ඩෙන්ගුත් හැදුනොත් එහෙම මහා ප්‍රශ්නයක් වෙන්නේ කියලා මොකද වෙන්නේ? බය හිතෙනවා. ඉතින් ඒක නිසා මොකද කරන්නේ? මං කිව්වා වගේ Tamanට සැකයි නම් අපි හිතමු තමන්ගේ රිදෙනවා කියලා අත මధుරේ කනවාමයි කියලා හිතනවා. දැන් ඌට තඩි ගහන්න යන්න හොඳ නැහැ. ඌව තලන්න හොඳ නැහැ. පවුනේ මధుරවත් ඉතින් ජීවත් වෙන්න නැහැ. මේ හිමීට පොඩ්ඩක් අල්ලලා බලන්න. අල්ලලා බලන්න කියලා කියන්නේ හිමීට එතන මේ දැන් මෙතන නම් රිදෙන්නේ. අපි හිතමු මෙතන රිදෙන්නේ කියලා. ඊට කලින් මෙතනද පොඩ්ඩක් පොඩ්ඩක් තට්ටුවක් දාලා බලන්න. ඒකලා ඒක පොඩ්ඩක් අල්ලලා නැවතත් භාවනාවට එන්න. මොකද නැත්නම් මේ ගැන හිත ඉඳ ගියොත් එහෙනම් මොකද වෙන්නේ? භාවනා කරගන්න මුල් කාලේ අමාරු වෙනවා. පස්සේ මේක හුරු වෙනකොට ওই ප්‍රශ්න ගොඩාක් මගේ හැරෙනවා. භාවනා පුහුණුවත් එක්ක ওই ප්‍රශ්න ගොඩ මගේ හැරෙනවා. මුල් කාලේ ওই වගේ ප්‍රශ්න එනවාමයි. ඉතින් Tamanට බැරිම නම් ඒක ඉතින් අනේ පොඩ්ඩක් අල්ලලා පොඩ්ඩක් අහනවා නම් අහලා මේකට තප්පර දෙක තුනක් ගන්න. කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ආපහු සැරයක් භාවනාවට හිත ගන්නම ඕන. භාවනාවට හිත යොමු කරගන්නම ඕනි. තව ප්‍රශ්න මං හිතනවා පුතාට ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා. එහෙමයි හඳුරන්නේ. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා හඳුරන්නේ අපි වැඩසටහනේදී භාවනා කරනකොට හාමුදුරුවෝ රට ඉන්නවනේ උපදෙස් දෙන්න අපි අනිත් වෙලාවට භාවනා කරනකොට හාමුදුරුවෝ වැඩ හිටින්නේ නැති හින්දා අපි අර ඉස්සල්ලා අප්ලෝඩ් කරපු වීඩියෝ එක ප්ලේ කරගෙන එහෙම භාවනා කරාට කමක් නැද්ද? හාමුදුරුවෝ භාවනා කරන ටික කමක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඒ අතරේ මොනවා හරි ගැටලුවක් ආවොත් මේ බුද්ධි පුතා ඉන්නවා. ඒගොල්ලන්ට යොමු කරන්නේ. ඒගොල්ලෝ මට ඉක්මනින්ම යොමු කරනවා. ඒකට හදිසි ප්‍රශ්නයක් නම් මම බොහෝම ඉක්මනට ඒගොල්ලන්ට මම පිළිතුරු සපයලා ඒ පිළිතුරු ඔයගොල්ලන්ට ලබා දෙන ක්‍රමවේදයක් මම හිතන්නේ බුද්ධි පුතා ගාව ඒගොල්ලෝ මණ්ඩලයේ ගාව තියෙනවා. ඒක නිසා කලින් ඒව බලලා නැවත වතාවක් ඒක අහලා කරගන්න විසඳ ගන්න අපහසු ප්‍රශ්නයක් තියෙනවා නම් මේගොල්ලන්ට යොමු කරලා උත්තරයක් ලබා ගන්න. එහෙමයි හාමුදුරුවෝ. හොඳයි. තව ප්‍රශ්න තිබේද? මෙහෙම ප්‍රශ්නයක් කියනවා ලක්මි අපිට මෙහෙම කියනවා ස්වාමීන් වහන්සේ භාවනා කරන අතරතුර බොහෝ අවස්ථාවල හෘද ස්පන්දනයේ දැනීමක් සිද්ධ වෙනවා. මේ අවස්ථාවේ හුස්ම දෙස බැලීම වෙනකොට ඒ දිසා භාවනා කිරීම සුදුසුද? හෘද ස්පන්දනය දැනෙන්නට පුළුවන්. සමහර වෙලාවට මේ බෙල්ලේ මේ තියෙන නහර ගැස්සෙනවා වගේ දැනෙනවා. වෙන වෙන තැන්වල තියෙන නහර ගැස්සෙනවා වගේ දැනෙනවා. මේ දුව කියනවා වගේ හෘද ස්පන්දනය ගැහෙනවා දැනෙනවා.
ශරීරයේ එක දේවල් සමහරවිට මෙච්චර දවසක් දැනෙච්ච නැති දේවල් සමහර දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒක හැටියක්. දැන් ටික සිහිය වැඩෙන්න මොකද වෙන්නේ? සමහරවිට මෙච්චර කල් ඉගේ තිබිච්ච දේවල් අමාරුකම් මේ මෙච්චර කල් දැනෙච්ච නැතිව දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මොකද කරන්නේ? අපේ හෘද ස්පන්දනය අපි දැනෙනකොට දුවේ හෘද ස්පන්දනයට වඩා අපිට වැදගත් වෙන්නේ අපේ හුස්ම දිහා බලාගෙන භාවනා කරන. අපේ හුස්මත් එක්ක තමයි අපේ භාවනාව තියෙන්නේ. හෘදේ ගැහිච්ච දෙයක්. මේක කොහොමදත් ගැහෙනවනේ. නිදාගෙන ඉන්නකොටත් ගැහෙනවා, ඇහැරෙනකොටත් ගැහෙනවා. ඒකට අපි ගැහෙන්න ඉඩ දෙමු. අපි අපේ හුස්ම මූලික කරගෙන තියෙන නිසා අපි හුස්ම ගැනම සිහිය තියාගමු. හෘද ස්පන්දනයට වඩා හුස්ම පිළිබඳව සිහිය තියාගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් ඒක නිසා අපි හුස්ම පිළිබඳවම සිහිය යොමු කරමු. වෙන දේවල් ඒ දේවල් එහෙම තිබිච්ච දේ. අපි භාවනා කරන වෙලාවට හුස්ම පිළිබඳව සිහිය තියාගෙන ඉමු. ඉතින් සමහරලාට භාවනා කරන අතරදී ওই වගේ දැනුනොත් ඉතින් තමන්ට ඉතින් ආසයි නම් ඉතින් චුට්ටක් ඒ දිහා බලන් ඉන්න. කමන්නේ. හැබැයි ඉතින් ඒ වෙලාව ඒකට විනාඩි 10 15 ගන්න එපා. ඒකෙන් තප්පර දෙක තුනක් තමන්ට තේරෙනවා. තමන් තේරෙන බව දැනගන්නවා. මෙන්න හෘද ස්පන්දනයක් සිද්ධ වෙනවා. කියලා ඉතින් ඒක දැනගෙන ඒක තේරුම් අරගෙන මේක තමයි හෘද ස්පන්දනය. මෙන්න ගැහෙනවා කියලා. ඒක පොඩ්ඩක් ඉතින් බලලා නැවත වතාවක් අපි හුස්මට එමු. මේක හැම වෙලාවම මේකෙම තියාගන්න කියලා ඔළුවේ කැක්කම හදා ගන්නකොට පොඩ්ඩක් අර දැනන දෙයක් පොඩ්ඩකට කියලා අරගෙන ආපහු මොකද මේක එහෙම කාලයක් යනකොට ඊට පස්සේ තේරෙනවා මේ බාහිරේවුවා මේ කණේවුවා මధుරෝ කණේවුවා ඇඟේ කැක්කුම් දනිෂ කැක්කුම් වලට වඩා මේ හුස්ම පිළිබඳව තියෙන සිහිය Tamanට මහා මිහිරක් දෙනවා මහා සංසුන්කමක් දෙනවා ඉතින් ඒකත් එක්ක ඉන්න එක හොඳයි වෙන දේවල් වලට වඩා කියලා එන තේරෙන කාලයක් එයි ඉතින් ඒක එකපාරට තේරෙන්නේ නැහැ ඒක ඉතින් භාවනා පුරුදු කරන්න පුරුදු කරගෙන යනකොට තේරෙයි ගැන එච්චරම සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ බාහිර දේවල් ගැන මේ අභ්‍යන්තරයේ තියෙන මේ හුස්ම පිළිබඳව සිහිය තියාගන්න ඊට වඩා හොඳයි කියලා. මම හිතනවා ලක්මිදුවට මේ උත්තරේ ප්‍රමාණවත් කියලා. තව ප්‍රශ්න තිබේද? හොඳයි කොම්පින් හරියට ප්‍රශ්න තිබේද? නෑ වගේනේ. එහෙනම් අපි වැඩසටහන අවසන් කරමුද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ සියලු දෙනාගේම නිහඬියාවෙන් අපිට පෙනී යන්නේ ඔබට ප්‍රශ්න නැති බව. නමුත් භාවනා වැඩසටහන සම්බන්ධයෙන් ඒ වගේම ඔබ සියලු දෙනාම භාවනා මාර්ගයේ පුරුදු පුහුණු කරන අවස්ථාවන්හිදී ඔබට මතුවෙන විවිධාකාරයේ ගැටලු පවතිනවා නම් අප සංගමයේ විසින් අපේ සංගමයේ සමාජිකයෙකු විසින් ඔබ සමග chat box එක තුල Google form එකක් share කරගන්නවා ඇති. එම Google form එක හරහා අපට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කළ හැකියි. ඉතින් ඒ ලැබෙන ප්‍රශ්න අපි ස්වාමින් වහන්සේ වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා වගේම ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මතක් කර යුතුයි සුපුරුදු පරිදිම අපේ ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම කෙරෙහි අනුකම්පාවෙන් ඉතාම අධික කාල වේලාවක් වැඩසටහන සඳහා යොදා ගනිමින් ඒ වගේම අපේ සැදැහැති පින්වතුන් සියලු දෙනාටම තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කර දෙමින් අද වැඩසටහන මෙහෙයවීම සම්බන්ධයෙන් සුපුරුදු පරිදිම විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමය නියෝජනය කරමින් විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයේ වශයෙන් මගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කර සිටීමට මේක අවස්ථාවක් කරගනවා. ඉතින් ඒ වගේම අද දිනේ නිසල චිත්ත භාවනා වැඩසටහන මෙහෙය වූ නම කියන්නට අවසරයි ත්‍රිපිටක චර්යාපිදාන පූජ්‍ය වත්තේකම ස්වභාවී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට
අද වැඩසටහන උන්වහන්සේගේ වටිනා කාලය කැප කරමින් අද වැඩසටහන මෙහෙයවීම සම්බන්ධයෙන් අපි සුපුරුදු පරිදිම ගාථා සජ්ජායනය කරමින් උන්වහන්සේට පින් අනුමෝදනා කරමු. ඒ වගේම අද දිනේ උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩසටහන මෙහෙයවීමෙන් උන්වහන්සේ රැස් කරගත්තා වූ යම් කිසි පුණ්‍ය ශක්තියක් පවතිනම් අද වැඩසටහනට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාම අනුමෝදන් කරගනිමු. ඕකාස වන්දාමි භන්තේ සුවපත් වේවා. ඕකාස ద్వාරත්තයේන මයා ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං ධාතබ්බං සාදු අනුමෝදිතබ්බා. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ අමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි භන්තේ. සුවපත් වේවා, සෙනසුමක් වේවා. මේ පින්වත් හැම දෙනාටම මේ සංවිධානය කරන මේ පින්වත් දරු දැරියන් සියලු දෙනාටම දවසේ වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච සියලුම පින්තුන්ට අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. තමන්ගේ ජීවිතයේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඔස්සේ දියුණු තියුණු කරගනිත්වා. සියලු යහපත අභිවෘද්ධියම සැලසේවා. මේ භාවනා මාර්ග දියුණු තියුණු මේවා. සිත ගැඹුරු සමාධියෙන් පුරුදු පුහුණු කරගෙන ප්‍රඥාවෙන් ඉදිරියට යන්නට හැකියාව ලැබේවා. ඊටම ඉක්මනින් හැම දිනාටම භාග්‍යතුන් වහන්සේ වදාළ ආකාරයට ඒ උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මේ කුසල් ධර්මයන් මේ පුණ්‍ය ශක්තියින් හේතුපකාරක ධර්මයන් වේවා. අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. හැම දිනම ඒක අදිෂ්ඨාන කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඉතින් සුපුරුදු පරිදිම මා මේ සූදානම් වෙන්නේ විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයේ වශයෙන් අප සංගමයේ විසින් මෙහෙවනු ලබන ඉදිරියේදී මෙහෙවීමට බලාපොරොත්තු වෙන වැඩසටහන් මොනවද කියන එක ඔබ සියලු දෙනා සමග බෙදා හදා ගන්න. ඉතින් අපි අප සංගමයේ විසින් පවත්වනු ලැබු වැඩසටහන් කිහිපයකදීම ඔබව දැනුවත් කළ ආකාරයට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙම මාස එනම් නොවැම්බර් මාස 5 සහ 6 යන දෙදින විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කරගෙන පවතිනවා. ඉතින් ඒ වැඩසටහන පැවැත්වීමට පෙර අප සංගමයේ විසින් මෙහෙවනු ලබන අවසන් වැඩසටහන වෙන්නේ මේ නිසල චිත්ත භාවනාමය වැඩසටහන. ඉතින් ඒ නිසා මම අපගේ සදැහැති සියලු දෙනාටම දැන ගැනීම පිණිස එදින සිදුවන වැඩ කටයුතු මොනවද කියන දේ සම්බන්ධයෙන් යම් අදහසක් ලබා දෙන්නම්. ඉතින් අපගේ විශ්වවිද්‍යාල විද්‍යාපීඨයේ වන අප පීඨයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනෝමා පෙරේරා මහත්මියගේ නිවසෙන් තමයි මෙවර කඨින චීවරය වැඩමවීම සිදු කරන්නේ. ඉතින් එතුමියගේ නිල නිවස කෘෂි විද්‍යාපීඨය ආසන්නයේ C45 යන නිවාසය තමයි එතුමියගේ නිල නිවස වෙන්නේ. ඉතින් එතුමියගේ නිවස තුල කඨින චීවරය මේ වන විට තැන්පත් කරලා තිබෙනවා. ඉතින් ඔබ සියලු දෙනාට යම් හැකියාවක් පවතිනවා නම් එතුමියගේ නිල නිවස තුලට ගිහිල්ලා කඨින චීවරය වැඳ පුදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ නොවැම්බර් මාස 5 වන දින පෙරවරුවේ උදේ 9ට පමණ කඨින චීවරය අප විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ වෙත වැඩමවීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් විද්‍යාපීඨයේ සිට තමයි එදින රාත්‍රියේ කඨින පෙරහැර විශ්වවිද්‍යාලීය විහාරස්ථානයේ වෙතට වැඩමවීම සිදු කරන්නේ. ඉතින් ඒ වගේම ඊට පසු දින එනම් නොවැම්බර් මාස 6 වෙනි දින හිල් දාණය
විශ්වවිද්‍යාල විහාරස්ථාන පරිශ්‍රය තුළ සංවිධානය කළා තියෙනවා. ඉතින් ඒ සියලුම දේ විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමේ දායකත්වයෙන් සහ විද්‍යාපීඨ ආචාර්ය මහාචාර්යවරුන්ගේ දායකත්වයෙන් තමයි සිදු කිරීමට කටයුතු යොදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ විශේෂයෙන් අපගේ මේ නිසල චිත්ත භාවනා වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ වැඩසටහන් සියල්ල පළමු වැඩසටහනේ සිට පසුගිය සතියේ වැඩසටහන දක්වා මේ සියල්ල අලලා එම වීඩියෝ පට සියල්ලම එකම ස්ථානයකින් නැරඹිය හැකිවන ලෙස වෙබ් පිටුවක් නිර්මාණය කර තිබෙනවා. එයත් අපගේ chat box එක තුල ඔබ සමග හුවමාරු කරගන්නවා ඇති. ඉතින් එම වෙබ් පිටුව වෙත පිවිසීම මගින් ඔබට මෙම වැඩසටහන් මාලාව තුල වූ යම්කිසි වැඩසටහනක් නැරඹීම අතපස වූවා නම් හෝ නැවත නැවතත් නැරඹීම අවශ්‍යයි නම් එම වෙබ් පිටුව තුලින් ඔබට ඒවා නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේද අපගේ විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයේ වශයෙන් පවත්වනු ලබන වැඩසටහන් සහ මෙම නිසල් චිත්ත භාවනාමය වැඩසටහනේ පවතින වීඩියෝ පට යන සියල්ල ඔබට නැරඹීමේ හැකියාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඒ පණිවිඩ සියල්ලත් සමගම අද දිනේත් අපි මේ සූදානම් වෙන්නේ ඔබගේ මෙම වැඩසටහන හමාර කරන්න. ඉතින් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.